හොඳයි දරුවනේ අපි උසස් පෙළ තාක්ෂණ විද්‍යා විෂයධාරය යටතේ ජෛව පද්ධති තාක්ෂණ විද්‍යා විෂය 10 වෙනි එකකේ පළවන කොටස අපි උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් ශාක ප්‍රචාරණයේ නියැලීම කියන කොටසත් එක්ක දරුවනේ සම්බන්ධලා ඉන්නේ. අපි ඉතින් දුවල පුතාලත් එක්ක මේ වෙනකොට පළවෙනි කොටසේ විශේෂයෙන්ම අතු බැඳීමේ ශිල්ප ක්‍රම ගැන කතා කරලා ඉවරයි. අද දවසේ අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක මුලින්ම මේ අතු බැඳීමේ වාසිය අවාසිය කියා කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. අතු බැඳීමේ වාසිය අවාසිය කතා කරලා ඉවරලා අපි බද්ධ කිරීමට යනවා. උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් ශාක ප්‍රචාරණ ක්‍රියාවල යෙදුවේ පුතේ අපි කතා කරන්නේ. ඊට පස්සේ ඔයාලත් එක්ක අපි මේ පළවෙනි කොටස යටතේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා ශාක ප්‍රචාරණයේ නියැලීම කියන පළවෙනි කොටස යටතේ දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා. පටක රෝපණය සහ විශේෂයෙන්ම පටක රෝපණ තාක්ෂණය සහ ශුද්‍ර ප්‍රචාරණ ගැන කතා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ මේ පළවෙනි කොටසත් එක්ක. හොඳයි දුවේ පුතේ අපි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව පටන් ගමු බලන්න. රයිට් බලමු දුවේ පුතේ අපි මුලින්ම කතා කරන්න යන්නේ මේ මොනවද මේ අතු බැඳීමේ වාසිය කියලා විශේෂයෙන්ම. දැන් ඕනම ක්‍රියාවලියක් ගත්තත් අපි දන්නවා ඒකේ ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. වාසිය අවාසිය තියෙනවා. ඉතින් මේ ලේයරින් ක්‍රම ගැන කිව්වොත් එහෙම ඕගොල්ලන්ට මතක් කරන්න පුළුවන්. දැන් අපි විශේෂයෙන්ම කතා කරා මේකෙදි භෞමික අතු බැඳීම නැත්නම් භූමි අතු බැඳීම සහ ඒ වගේම වායු අතු බැඳීම ගැන සාර්ථකව කතා කරලා ඉවරයි. මම හිතන්නේ දුවල පුතාලට මේ කොටස නරඹුවොත් ඉතාමත්ම වැදගත් කොටසක්. ඒකෙන් සම්පූර්ණ පුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් දුවේ පුතේ. මේකේ chapter 1 එකකින් පළවෙනි කොටසෙන් අපි කරපු අද chapter 2 එක ආරම්භ කරන්න දුවල පුතාලත් එක්ක. රයිට් එහෙනම් පටන් ගමු. අපි අද විශේෂයෙන් බලමු මේ මොනවද අතු බැඳීමේ වාසිය කියලා. ඇඩ්වාන්ටේජස් මොනවද කියලා බලමු. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක මේ අතු බැඳීමේ වාසිය අවාසිය ගැන කතා කරන්න. හොඳයි දරුවනේ. ඉතින් දරුවනේ බලන්නකෝ අතු බැඳීමේ වාසිය. අතු බැඳීම බලන්නකෝ. මව් ශාකයට සර්ව සම ශාක ලබා ගන්න පුළුවන්. ඔව් අපි දන්නවා මව් ශාකයේ තිබීදීම අතු කැබැල්ලක් නේද? පුතේ මව් ශාකයට සම්බන්ධ වෙලා තිබීදීම තමයි අපි ඒ අතු කැබැල්ලක් මුල් අද්දුවා ගැනීම සිදු කරන්නේ. එහෙනම් අපිට මේ ලබා ගන්න ශාකයේ මව් ශාකයට සර්ව සම ශාකයක්. මව් ශාකයේම කොටසක්නේ පුතේ. මව් ශාකයේම කොටසක් දැන් අපි භූමි අතු බැඳීමේදී නැත්නම් භෞමික අතු බැඳීමේදී මේ පොළොව මට්ටමට නැමී හැකි අත්තක් භාවිතා කරේ. සරල අතු බැඳීම, සංයුක්ත අතු බැඳීම. නේදරුනේ ගොඩලි අතු බැඳීම, අඛණ්ඩ නැත්නම් කාණු අතු බැඳීම. නේද අපි වගේ කතා කරනකොට අපි මේ පොළොව මට්ටමට නමන්න පුළුවන් අත්තක් යොදාගත්තේ පුතේ. සම්පූර්ණ අත්තම සමහරලාට පොළොවට යට කරා. එක් ස්ථානයක් ස්ථාන කිහිපයක් තුවාල කරලා පොළොවට යට කරලා සතියක් දෙකක් තිබ්බට පස්සේ ඒවා මුල්ලැදීම ඇදුනට පස්සේ මව් ශාකයෙන් වෙන් කළ නව ශාකයක් විදිහට අපි හදාගත්තා. ඉතින් බලන්නකෝ පුතේ මේ හැම එකෙදී මේ වගේම වායව අතු බැඳීමේදී පොළොව මට්ටමට නමන්න බැරි පොළොව මට්ටමට ඉහළින් තියෙන අත්තක් නේද දරුවනි. ඒ අත්තක අඩදල කොටස්කේ නේද පුතේ. අඩදල කොටස තමයි අපි තෝරගන්නේ. රයිට්. ඉතින් පොතු වලයක් ඉවත් කරලා නේද දරුවනි. අපි කොම්පෝස්ට් මතු පිටිපස් නේද කොහොබත් තෙත් කරනලාද නේද මිශ්‍රණයක් හදලා තියලා ඒක අපි පොලිතින් එකකින් ආවරණය කරලා ගුටියක් විදිහට සකස් කරලා නේ ගුලියක් විදිහට සකස් කරලා අවසානයේ සතියක් දෙකක් ගියපුවාම අපි මේකේ මුල් ඇදලා තියෙන දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක නව ශාකයක් විදිහට මව් ශාකයෙන් වෙන් කරලා අරගෙන පැල කරගන්න පුළුවන්. හිටව ගන්න පුළුවන්. ඉතින් අතු බැඳීමේදී ඒකයි පුතේ වාසියක් අපිට මේකෙදි මව් ශාකයට සර්ව සම ශාක ලබා ගන්න පුළුවන්. මව් ශාකයටම සර්ව සම ශාක අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් විදිහට පුතේ අපිට අතු බැඳීම හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක අපිට අතු බැඳීමේ වාසියක් විදිහට ලියන්න පුළුවන්. මොකද අතු කැබලි මව් ශාකයට සම්බන්ධව තිබීදීම පුතේ මව් ශාකයට සම්බන්ධව තිබීදීම මුල් අද්දව ගන්න. ඊට පස්සේ මව් ශාකයේම කොටසක්. ඇත්තටම මේ විශේෂයෙන්ම ශාක ප්‍රචාරණ ක්‍රම ගත්තාම පුතේ අපි ආරම්භයේදී කිව්වා මේ ශාක අලිංගික ප්‍රචාරණ ක්‍රම ගැන කතා කරද්දී පුතේ විශේෂයෙන්ම ශාක අලිංගික ප්‍රචාරණ ගැන කතා කරනකොට දරුවනේ මේ ශාකවල අපි දන්නවා ශාකයක කොටසක්. ශාකයක කොටසක් අපි කියන්නේ. ශාකයක වර්ධක කොටසක්. මගින් අතු කැබලි, දඬු කැබලි, මුල් කැබලි කියන්නේ මගින් පත්‍ර කැබලි මගින් ශාක ලබා ගැනීම. අපි කිව්වා මේ ශාක වර්ධක ප්‍රචාරණය ගැන කතා කරනකොට දීපතේ අපි කිව්වේ ශාක විශේෂයෙන්ම ශාක ප්‍රචාරණය ගත්තාම ශාක ලිංගික ප්‍රචාරණය සහ වර්ධක ප්‍රචාරණය. නැත්නම් අලිංගික ප්‍රචාරණය කියලා ක්‍රම දෙකක් තියෙනවා පුතේ ශාකවල. අපි කලින් කොටසෙදිත් කතා කරා. ලිංගික ප්‍රචාරණයේදී සිදුවෙන්නේ ජන්මාණු හාවීමකින්. පුං සහ ජායා වශයෙන් ජන්මාණු හාවීමකින් සිදුවන ශාක ප්‍රචාරණ ක්‍රමයක් පුතේ. නැත්නම් අපි කියන එකට බීජ මගින් ප්‍රචාරණය කියලා. ඒකෙදි ජන්මාණු හාවීමක් සිදු වෙනවා පුතේ. දැන් අලිංගික ප්‍රචාරණයේදී නැත්නම් අපි කියනවා මේ කෘත්‍රිම මේ වර්ධක ප්‍රචාරණයේදී අපි කියනවා දැන් අලිංගික ප්‍රචාරණයේ විදිහට අපිට ස්වභාවික අලිංගික ප්‍රචාරණය සහ
කෘත්‍රිම අලිංගික ප්‍රචාරණය කියලා ආකාර දෙකකට ගණන් දෙනවා. පටකරෝපණ තාක්ෂණي ශුද්‍ර ප්‍රචාරණය වගත්තා මේ ක්‍රම අපි දැන් කතා කරන්නේ අලිංගික මේ කෘත්‍රිම අලිංගික ප්‍රචාරණ ක්‍රම විදිහට. ස්වභාවික නැත්නම් වර්ධක ප්‍රචාරණ ක්‍රම විදිහට. ස්වභාවික වර්ධක ප්‍රචාරක ක්‍රම විදිහට අපිට ක්‍රයිසෝම, කෝම, බල්බ, දාවක ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඒ වගේම අපි දන්නවා අතු කැබලි, දඬු කැබලි, මුල් කැබලි වගේ ශාක ප්‍රචාරණ සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් වර්ධක ප්‍රචාරණය ගත්තාම පුතේ අපි ඔය කියන ජන්මානු හාවීමකින් තොරව මේකෙදි පුං සහ ජායා වශයෙන් ජන්මානු හාවීමක් සිදු වෙන්නේ නැහැ. ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ලබා ගැනීම තමයි පුතේ ශාක ප්‍රචාරණය කියලා කියන්නේ. බලන්නකෝ. ජන්මානු හාවීමකින් තොරව පුං සහ ජායා වශයෙන් ජන්මානු හාවීමක් සිදු වෙන්නේ නැහැ පුතේ. ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින්. මොනවද පුතේ මේ ශාකයක වර්ධක කොටස්? අතු කැබලි, දඬු කැබලි, මුල් කැබලි, පත්‍ර කැබලි පුතේ මේවා තමයි ශාකයක වර්ධක කොටස්. ඉතින් මෙතන ජන්මානු හාවීමක් වෙන්නේ දැන් අපි ගෙවල් වල බලනකො අම්මලා කොහේ හරි ගමනක් ගිහපුවම ලස්සන ක්‍රෝටන් ගහක් රෝස ගහක් එහෙම තිබ්බොත් ඒ වගේ අත්තානේ මටත් අත්තක් දෙනවද කියලා මේ ක්‍රෝටන් අත්තක් වද ලස්සන පොකුරු වද එකක් තිබ්බොත් වද ගහකින් අත්තක් ලස්සන බෝගන් විලා එකක් තිබ්බොත් ඒකෙන් අතු කැබැල්ලක් පුතේ ඉතින් ඒ වගේ මේ රෝසස් ලස්සන රෝස පඳුරක් තිබ්බොත් ඒකෙන් මේකෙන් අතු කැල්ලක් මට දෙනවද ඉතින් ඒ වගේ මේ ගෙනල්ලා පැල කරනවා අම්මලා. ක්‍රෝටන් වලත් එහෙමයි. ඉතින් ඒ වගේ මේ අතු කැබලි පැලවෙනවා. දැන් බතල ඉන්නල කෝලියස් වගේ වගේත් මේ ලාදල දඬු අතු මේ දඬු කැබලි ලාදල දඬු කියලා අපි කියනවා. අපි ගෙනලා හිටපුවාම ලොකු අපිට ශාක ප්‍රචාරණය කරගන්න පුළුවන්. දැන් අතු කැබලි මගින් දඬු කැබලි මගින් මුල් කැබලි මගින් දැන් ඇප්‍රිකන් වයලට් අක්කපාන වගේ දේවල් අපි දන්නවා. මේ පත්‍ර කැබලි මගින් ප්‍රචාරණය කරගන්න පුළුවන් ශාකේ නම් පුතේ ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් සිදුවන ශාක ප්‍රචාරණය තමයි පුතේ අපි කිව්වේ ශාක මොකද්ද වර්ධක ප්‍රචාරණය කියලා. ඉතින් විශේෂයෙන්ම පුතේ වර්ධක ප්‍රචාරණ ක්‍රම ගැන කිව්වේ. එතකොට මේ දැන් අපි වර්ධක ප්‍රචාරණය ස්වභාවිකව සහ කෘත්‍රිමව සිදු වෙනවා කියවනේ දැන් මේකෙදී අපි කරන්නේ මේක මේ අතු බැඳීම අපි සිදු කරන්නේ. බද්ධ කිරීම අපි කරන්න ඕනේ. ස්වභාවිකව අතු බැඳීම බද්ධ කිරීම වෙන්නේ නැහැ නේ පුතේ. අපි අර පොළොව මට්ටමන නමන්න නැමිය හැකි අත්තක් පුතේ පොළොවට යට කරලා පස් වලින් එතන කැම්බීමතේ කැපුමක් යොදලා නේද පුතේ. මේක මුලක්ෂේ ක්‍රියා කරනවා නේද පුතේ. අවශෝෂණ කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහෙනවා කියලා අපි මේකේ මූල ධර්මයත් එක්ක දෝල පුතාලත් එක්ක සාර්ථකව කතා කරන්නේ. ඉතින් පුතේ යටතේ අපි දැන් මේ කතා කරන්නේ විශේෂයෙන්ම හරි කවුද ශාක ප්‍රචාරණයේ අතු බැඳීමේ වාසි කතා කරන්නේ මොළ මිදින් අතු බැඳීමේ වාසියක් තමයි පුතේ මව් ශාකයට සරු සම ශාක ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මුලිනුත් කිව්වා ඒකට හේතුව තමයි මේ මව් ශාකයේම කොටසක් මුල් අද්දවාගෙන. එතකොට අපිට ලැබෙන කෙනත් මව් ශාකයේම තමයි. මව් ශාකයේ ලක්ෂණ තියෙන කෙනෙක්මයි ලැබෙන්නේ. අය හරියටම සරු සම පිටපතක් ක්ලෝනයක් කියලා අපි කියන්නේ ක්ලෝනීකරණ තාක්ෂණය. ඩෝලි කියලා බැටළුවෙක් හැදුවේ ලෝකෙ මුලින් ලෝකේ නේද මතකද මේ අම්මට සර්ව සම පිටපතක් මව් ශාකයට සර්ව සම පිටපතක්. මේකට අපිට වර්ධක ප්‍රචාරණයේදී අපිට මේකෙදි කියන්න පුළුවන් විශේෂයෙන් මේ ක්ලෝනීකරණයේ සඳහාත් මේක තමයි භාවිතා කරන්නේ. ක්ලෝනීකරණය ක්ලෝනයක් කියන්නේ එතකොට මේ අපි වර්ධක ප්‍රචාරණය ගන්න එක. මොකද එයා ක්ලෝනයක් කියන්නේ මව් ශාකයට සර්ව සම පිටපතක්. ඉතින් මේ විශේෂයෙන්ම අපි දැන් අතු බැඳීම ලේයරින් වල වාසියක් තමයි ඇඩ්වාන්ටේජ් එකක් තමයි අපිට මේකෙදි මව් ශාකයේම කොටසක් අත්තක් මුල් අද්දවා ගැනීමෙන් එයා මව් ශාකයෙන් වෙන් කරලා වෙනම ශාකයක් විදිහට අපි බැල කරගත්තත් අපිට ලැබෙන්නේ මව් ශාකයේ ලක්ෂණ තියෙන කෙනෙක්. මව් ශාකයේ ලක්ෂණ වලට සර්ව සම ලක්ෂණ තියෙන කෙනෙක්. ඒ මව් ශාකයේව පිටපතක් කියන්න අපිට පුළුවන්. එහෙනම් ඒක මතක තියාගන්න දරුවනේ ශාක ප්‍රචාරණයේ ඇඩ්වාන්ටේජ් එකක් වාසියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. බලන්න නම් පළවෙනි වාසිය පුතේ මව් ශාකයට සර්ව සම ශාක ලබාගත හැකි. මං හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි. හරි. දෙවනිය ශාකයක ඉවත් කළ යුතු අතු මගින් නව ශාක ලබාගත හැකි. දැන් ශාකවල අපි සමහර අතු කප්පාදු කරනවා. දැන් ශාක කප්පාදු කරනවා කියන්නේ ප්‍රූනින් කරනකොට පුතේ අපි මේ අතු ඉවත් කරලා දානවා. සමහරලාට දැන් සමහර ශාක අපි දැන් ගහ අපිට උස කෙලින් යන්න ඕනේ මේ ගහ උස යන්න ඕනේ අතු බෙදෙන්නේ නැතුව යන්න ඕනේ කියපුවා අපි සමහරලාට පහළ තියෙන අතු ඔක්කොම පුළුවන් අපිට කපන්න පුළුවන් උසකින් තියෙන අතු ඔක්කොම ප්‍රූනින් කරලා දානවා කපලා අයින් කරලා දානවා ඉතින් මේකේ විශේෂයෙන් මෙහෙනම් මේ බලන්නකෝ ඉවත් කරන්න තියෙන අතු ශාකේ සමහරලාට මේවා වැඩි බිම ගෑවෙනවා එහෙම කියලා ශාකයේ මේ ඉවත් කරන්න තියෙන අතු බලන්නකෝ දැන් එතකොට අපිට ශාක වර්ධනය සිදු කරගන්න අපි මේ හරියට අපිට ගහ උස යවා ගන්න ගහ කෙලින් යවා ගන්න අපි කියනවා අතු බෙදෙන්නේ නැතුව වර්ධනය කරන්න මේ අතු අපි ඉවත් කරනවා අතු කපනවා ප්‍රූනින් කරනවා ඉතින් අපිට අවශ්‍ය ඵල ලබා ගන්න ඵලදාව ලබා ගන්න අස්වැන්න ලබා ගන්න ඉතින් මේ ශාක අපි දන්නවා මේ භෝග ශාක වගේම මේ මල් ශාක පාති මල් ශාක ගත්තාමත් පුතේ අපි උද්‍යානයේ
උද්‍යාන අලංකාරය ගත්තා මේ උද්‍යානයක ප්‍රධාන තැනක් හම්බෙන්නේ මේ ප්‍රූනින් කියන එකට කප්පාදු කිරීම. ශාක කප්පාදු කරනවා පුතේ අතු කපට රස ඉවත් කරනවා පුතේ දණු කැබලි කපලායි මේ අතු කැබලි ඉවත් කරනවා. ඉතින් මේ විශේෂය තමයි පුතේ ශාක මේ විශේෂයෙන්ම අතු බැඳීමේ ඇඩ්වාන්ටේජ් එකක් තමයි මේ වගේ දැන් අපි ශාක ගත්තාම ගොඩක් වෙලාවට සමහර ශාක දැන් අපිට මේ ශාකයේ කෙලින්ම උස යවා ගන්න ඕන වුණාම මොකද අපි කරන්නේ දැන් මේ ශාකයේ අපිට මේ උස යවා ගන්න ඕන වුණාම අපිට උස කෙලින්ම මේ ගන්නුණා මේ අපි දෙපස තියෙන සමහර මේ අතු කැබලි අපි ඉවත් කරන්න වෙන කොටස් තියෙනවා මේ මේවා ඉවත් කරනවා අපි කපලා අයින් කරනවා මේ කට් කරලා අයින් කරනවා අයිනෙම කපලා දානවා එතකොට මේ ගහ උස්සට යනවා අපිට මේක මේ හොඳ වර්ධනයක් ලබා ගන්න පුළුවන් එතකොට මේ එහෙනම් ශාකයක ඉවත් කළ යුතු අතු මගින් නව ශාකයෙන් මෙන්න මේ ඉවත් කරන්න තියෙන අතු ඉතින් මේගොල්ලෝ අපිට දැන් අපිට සමහර ශාකවල මෙහෙම ඉවත් කරන්න තියෙන අතු මගින් මේ ඔය මෙයා මේ පොළොව මට්ටමට නමලා අපිට මේ පොළොව මට්ටමට නමන්න පුළුවන් අත්තක් මේ අපිට මෙයාව මුල් වැදීම උත්තේජනය කරාට පස්සේ මෙයාගේ අපිට මෙයා වෙනම වෙන් කරලා අරගෙන අලුත් ශාකයක් විදිහට මෙයා වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ බණ මේවා මේ ඉවත් කරන්න තියෙන අතුනේ ශාකයක බොහෝ විට හරි පහලින් තියෙන අතු පොළොව මට්ටමට නමන්න පුළුවන් අතු මේවා ඉවත් කරන්න තියෙන අතු. එහෙනම් ඒක තමයි බලන්න ශාකයක ඉවත් කළ යුතු අතු මගින් පුතේ අපිට නව ශාක ලබා ගත හැකියි. ශාකයක ඉවත් කළ යුතු අතු මගින් පුතේ අපිට අලුත් ශාක ලබා ගන්න පුළුවන්. මේ බලන්නකො කපලා ඉවත් කරලා දාලා දාන තියෙන වගේ අපිට අලුත් ශාක ලබාගෙන ඒවා අපිට පුළුවන් පුතේ අලුත් ශාක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක කොච්චර ප්‍රයෝජනවත්ද බලන්නකො පුතේ ශාක ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් අපිට ඒකෙන් නේද? ශාකයක ඉවත් කළ යුතු අතු මගින් පුතේ අපිට ඒ අත්ත මුල් අද්දවලා අපිට මේ අතු බැඳීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම මගින් අපිට ඒ වගේ නව ශාක ලබා ගන්න පුළුවන් පුතේ ඒක අතු බැඳීමේ ඇඩ්වාන්ටේජ් එකක් වාසියක් විදිහට දරුවනේ අපිට ඕගොල්ලන්ට කියන්න පුළුවන්. හරි පුතේ. අපි යනවා තුන්වෙනි එක. තනි ශාකයකින් වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අම්මේ ඔව්. ඉතින් හොඳ ලෙමන් දෙහි ගහක්, පෝච්චි දෙහි ගහක් සමන් පිච්ච පඳුරකින් තනි ශාකයකින් මෙනෙහි නේද? ඉතින් අර පොළොව මට්ටමට පිච්ච වලින් පොළොව මට්ටමට නමන්න පුළුවන් ශාකය. තනි ශාකයකින් පුතේ අපිට ගොඩාක් පැල ලබා ගන්න පුළුවන්. අන්න බලන්නකො ඉතින් ඒක වාසියන්නේ පුතේ. තනි ශාකයකින් අපිට වැඩි පෙළ සංඛ්‍යාවක් මේ අතු බැඳීමට යොදා ගැනීම මගින් අපිට ඒක කරන්න පුළුවන්. මව් ශාකයට හානි නොවන විදිහට නේද පුතේ? ඉතින් බලන්නකො පුතේ ඒ අතු මව් ශාකයේ තිබියදීමනේ පුතේ වැඩේ කරගන්නේ අපි. බලන්නකො පුතේ. තනි ශාකයකින් වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න හැකියි. නම් ඒකත් කාගේද පුතේ? මේකේ අපිට ඇඩ්වාන්ටේජ් එකක් විදිහට වාසියක් විදිහට ගන්න පුළුවන්. හොඳයි. හතරවෙනි. ශාකේ තරම් උස නොවන නිසා පාලනය කිරීම පහසුයි. ඉතින් මේ අතු බැඳීම් මගින් ලබා ගන්න ශාකේ තරම් උස යන්නේ නැහැ පුතේ. ඒ නිසා අපිට පාලනය කරන්න පහසු. ගොඩක් උස යනවා ඒවා ප්‍රූනින් කරන්නේ මේ ඉනිමන් තියලා ළඟින්න ඕනේ. නේද පුතේ? අතු කප්පාදු කරන්නේම උස යනකොට අපිට අස්වන වලින් මේ කටයුතු නේද? මල් හැදෙනවා නම් ඒවා අපිට අපහසුයි. පාලන කටයුතු ශාකයක සිදු කරන. ඉතින් ඒවට ඒක නිසා ශාකයේ මේ තරම් උස යන්නේ නැහැ පුතේ අතු බැඳීම් මගින් ලබා ගන්න පැල. ඉතින් ඒ තරම් උස නොවන නිසා අපිට පාලනය පහසුයි පුතේ. ඒකත් මතක තියාගන්න. ශාකයේ තරම් උස නොවන නිසා පාලනය කිරීම පහසුයි. සරල තාක්ෂණයක් සහිත පහසු ක්‍රමයක් ඕන කෙනෙකුට මේක කරන්න පුළුවන්. ලොකු තාක්ෂණයක් නැහැ මේකේ. මුල් හරියට ඒ ටික දැනගෙන ක්‍රමානුකූලව ඒ කැපුම යොදලා නියමාකාරයෙන් නේද පුතේ රයිට් පසමත ඒක ගැටීමට සලස්වලා නිවැරදි ආකාර රැඳවීම සිදු කළා නේද පුතේ කූණ්‍යක් රඳවලා නේද? ඉතින් අන්නේ ආකාරයට නිවැරදිව කරන්න පුළුවන් ඕන කෙනෙකුට මේක එක සැරයක් කරනවා බලන් හිටියොත් අපි ඕන කරන ඔබටත් කරන්න පුළුවන්. ඔබට ප්‍රායෝගික පරීක්ෂණවලදී කරන්නත් වෙනවා. ඔබට අනිවාර්යෙන් බද්ධ කිරීමක් එහෙම නැත්නම් ලේයරින් එකක් කරන්න වෙනවා. පුතේ ඉතාලම සරලයි පුතේ. ගොඩ ලොකු තාක්ෂණයක් කර පටකරෝප තාක්ෂණයේදී සුද්ධ ප්‍රචාරණයේදී වගේ ඉහළ තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගන්න ලොකු තාක්ෂණයක් ලොකු ටෙක්නොලොජි එකක් නැහැ පුතේ. සරල ශිල්ප ක්‍රමයක් තියෙන්නේ. ඉතින් ඒක හරියට බලාගත්තොත් වැඩේ ගේමක් නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් පුතේ ඒක වාසියක් අතු බැඳීමේ වාසියක් තමයි පුතේ සරල තාක්ෂණයක් සහිත පහසු ක්‍රමයක්. ලේයරින් කියන්නේ පුතේ සරල තාක්ෂණයක් සහිත පහසු ක්‍රමයක්. හරි දුවල පුතාලට පැහැදිලි. ඊළඟට විශේෂිත උපකරණ අවශ්‍ය වෙන්නේ බ්ලේඩ් එකකිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් අර විශේෂිත උපකරණ මේ සඳහා කියලා විශේෂිත උපකරණ නැහැ. හොඳ කැපෙන පිහියක් හොඳ මෝහත් පිහියක් තිබ්බා නම් අපිට අර පොතු වලය ඉවත් කරන්න පුළුවන්. ඉතින් අර වායු වතු බැඳීමෙන් නම් පොලිතින් කැබල්ලක් තිබ්බා නම් ඇති අපිට නේද ඒකට තෙත පස් නේද කාබනික මේ කොම්පෝස්ට් ඊට පස්සේ කොහොබත් වගේ දේවල් මතු පිට පස් නේද පුතේ මේවා දාලා ඒ ටික තියලා ඒ අර කැපු මුහුණත මත ඒක තියලා අපිට තදින් තියලා පොලිතීනයකින් වෙලා ගන්න ඔසා ගන්නවා අර වායු වතු බැඳීම ඉන්න.
ඒ වගේම මේ අපි ගොඩලි භෞමික අතු බැඳීමේ ක්‍රමවලදී නම් ඔක්කොම පොළොව මට්ටම නමන්න පුළුවන් අත්තක් නේද පුතේ ඈ දැන් සරල අතු බැඳීමේ නම් අපි අර අග්‍රස්ථ ඉඳන් නේද පුතේ සෙන්ටිමීටර් කිහිපයක් මෙහෙන් තියෙන සෙන්ටිමීටර් කිහිපයක් අග්‍රස්ථ ඉඳන් නේද පුතේ තියෙන අතු අග්‍රස්ථ දැන් ශාකයේ අග්‍රස්ථ ඉඳලා ගත්තාම සෙන්ටිමීටර් 10ක් 12ක් ඈතින් තියෙන පත්‍ර අතු කැබලි අයින් කරලා නේද පුතේ අපි එතන කැම්බියම දෙක කැපුමක් වේදා ගන්නවා. කැපුම හාමි වෙලක් කියලා අපිට ඕන නම් ගල් කැබල්ලක් සිර කරන්න පුළුවන්. ඊට පස්සේ ආ පොළොව මට්ටමට නමලා දරුවනේ අවශ්‍ය නම් මේක අපිට කූණ්‍යක් මගින් පස්සට සලකලා ගන්න පුළුවන් නේද පුතේ හරි දෙක පස් වලින් යට වෙන විදිහට මෙහෙම සතියක් දෙකක් තිබ්බහම මෙයා මුල් ඇදීම උත්තේජනය වෙනවා පුතේ. ඊට පස්සේ අපිට මෙයාව මව් ශාකයෙන් වෙන් කරලා අලුත් ශාකයක් විදිහට හදා ගන්න පුළුවන්. නේද? ඉතින් බලන්නකෝ පුතේ. එතකොට එහෙනම් සරල තාක්ෂණයක් සහිත පහසු ක්‍රමයක් නේ. හොඳේ. මම කියන සරල තාක්ෂණයක් සහිත පහසු ක්‍රමයක්. ඒ වගේම මෙයාට විශේෂිත උපකරණ අවශ්‍ය වෙන්නේ අපිට සරලව සාමාන්‍ය ගෙදර අපි ගාව තියෙන වගේ භාවිතා කරලා පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් මේවා. ඒවා ඒ පහසුවෙන්ම මේක කරන්න පුළුවන් පුතේ. ඒ නිසා මතක තියාගන්න විශේෂිත උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. වසර පුරාම රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. දැන් අපි බීජ මගින් ප්‍රචාරණය කරගන්න එකක් නම් මතක තියාගන්න අවුරුද්ද පුරාම රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න බෑ. බීජ ලබා ගන්න එයා අපිට නේද? ඒ ක්‍රියාවලිය බීජ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙනකන් එන මල් හටගෙන ඈපොතේ පළ හටගෙන පළ වලින් බීජ ලබා ගන්න ඕනේ. අරගෙන බීජ වේලලා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. බීජ ප්‍රතිකාර ක්‍රම කරලා තමයි බීජ මගින් පැල ලබා ගන්න වෙන්නේ. ඉතින් ඒක ලිංගික ප්‍රචාරණය. ශාක ලිංගික ප්‍රචාරණය. පුං සහ ජාය ජන්මානුහාවීමකින් සිදුවන ප්‍රචාරණ ක්‍රමයක. නමුත් ඒ වගේ නෙවෙයි. මේකෙදි නේද පුතේ අපිට අතු බැඳීමේදී මේ වසර පුරාම රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. අවුරුද්දේ අපිට කොයි වෙලාවක හිතුණත් දැන් හිතුනොත් ඉතින් ජනවාරි මාසෙ තුනත් පෙබරවාරි මාසෙ තුනත් මාර්තු අප්‍රේල් හිට මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් අවුරුද්දේ ඕනම වෙලාවක අපිට කාලයක් මේකක් නැහැ අපිට අවුරුද්දේ ඕනම වෙලාවක අතු බැඳීම සඳහා රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ඉතින් අතු කැබැල්ලක්නේ මේ අත්තක්නේ නමන්න ඕනේ. පෝච්චි දේශ එකක අත්තක් සමම් පිච්චි එකක අත්තක් ප්‍රෂන් පුට්ටි එකක අත්තක් පොළොව මට්ටම නමන්න පුළුවන් අත්තක්. දැන් පොළොව මට්ටමට නමන්න බැරි ඒ වගේ අපිට උසින් තියෙන ඒ වගේ තමයි වායු අතු බැඳීම කරන්නේ. ඉතින් මව් ශාකයට සම්බන්ධ වෙලා තියෙන අතු කැබැල්ලක් මගින් තමයි පුතේ අපි මේක කරන්නේ. ඉතින් මේ අතු කැබැලි යොදාගෙන මේ ලේයරින් කරන එක පුතේ නැත්තම් අපි කියනවා මේ අතු බැඳීම අපිට වසරේ ඕනම කාලයක ඒ සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. කොච්චර හොඳයිද බලන්න ඇඩ්වාන්ටේජ් එකද බලන්නකෝ. හොඳ වාසියක් විදිහට වැදගත් වාසියක් පුතේ. මොකද අපිට මේ සඳහා සමහර ඒ වගේ අපිට රෝපණ ද්‍රව්‍ය දැන් ඔය අපි කියනවා දැන් සමහර ඒවාගේ රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න ඉතින් කාලයක් බලන් ඉන්න ඕනේ. වසරකට සැරයක් සමහර ඒ වගේ. ඉතින් කන්න එකට සැරයක්. ඒක නිසා මේ එහෙම ගැටලුවක් නැහැ. අපිට දැන් බීජ මගින් ප්‍රචාරණයක් නෙවෙයි වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් නේ. ඉතින් ඒ සඳහා අපිට විශේෂ වාසියක් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපිට ගන්න පුළුවන් පුතේ. බලන්න වසර පුරාම රෝපණ ද්‍රව්‍ය ලබා ගත හැකියි. අපිට අවුරුද්ද පුරාම රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් පුතේ. ඒක නිසා ඒක ගැටලුවක් නෑ. හරි ඊට පස්සේ අපි යනවා මේකේ ඩිස්ඇඩ්වාන්ටේජස් වලට. අතු බැඳීමේ වාසි. දැන් හොඳ වාසි තියෙනවා වගේම තමයි පුතේ ඕනම ක්‍රමයක්. ඉතින් හැම එකක්ම මේ 100% සාර්ථක දේවල් ලෝකේ කොහෙවත් නෑ. ඉතින් ඒ ඕනම දෙයක් ඕනම අපි හොඳයිම කියන ක්‍රියාවලියකත් පුතේ නියමයි සුපිරි කියන ක්‍රියාවලියකත් අපි බලනකොට අනිවාර්යයෙන්ම අඩුපාඩු අවාසි තියෙනවා. ඒක තමයි මම කිව්වේ ඕනම ක්‍රියාවලියක පුතේ ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. වාසි ගොඩාක් තිබ්බත් අවාසියක් දෙකකුත් තියෙනවා. ඉතින් ඒක තමයි ස්වභාවයේ හැටි. රයිට්? සාමාන්‍යයෙන් ස්වභාවයේ මේ 100%ක්ම අපිට හරි ඒවා හොඳ ඒවා හොයාගන්න නෑ කොච්චර තාක්ෂණය දියුණුනත්. ඉතින් ඒ ඕනම ක්‍රමයක අඩුපාඩු තියෙනවා පුතේ අවාසි ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. බලන්නකෝ අපි මහා ලොකුයි කියලා හිතා ගන්න උපරිම තාක්ෂණය භාවිතා කරලා කියලා අපි දැන් අපේ ජීවිතේ බලන්නකෝ ඔබේ වයසට ඔබ අත්විඳලා තියෙනවා අත්දැකලා තියෙනවා බලන්නකෝ ඒක හරියටම හරිනේ. ඒ කියන්නේ හොඳයි සුපිරි කියන දේක අඩුපාඩු අවාසි තියෙනවානේ ඕනම දෙයක. ඉතින් ලෝකේ කොහෙවත් මේ අඩුපාඩු නැති අවාසි නැති එකක් නැහැ. ඕනම ක්‍රියාවලියක් මොන දෙයක් ගත්තත් අපි ඒ ක්‍රියාවලිය තුල පුතේ වාසි වගේම අවාසි තියෙනවා. ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඉතින් ඒ වගේ මේ අතු බැඳීමේදීත් අපි මේ මහා ලොකු වාසි ගොඩක් ගැන කතා කරා. ඉතින් වාසි කතා කරගෙන අතරතුර ඒක කොච්චර හොඳ ක්‍රමයක් වුණත් දැන් තියෙන සුපිරිම ක්‍රමය වුණත් උපරිම තාක්ෂණي භාවිතා කරලා කරන හොඳම මරුම කියන ක්‍රමය වුණත් ඒකෙත් අඩුපාඩු තියෙනවා. ඩිස්ඇඩ්වාන්ටේජස් ගැන කතා කරනවා. ඉතින් ඒවා භාවිතා කරනකොට ඒ ක්‍රියාවලිය තාක්ෂණික ශිල්ප ක්‍රමවේද භාවිතා කරනකොට දී පුතේ අපිට ඒ වගේ අඩුපාඩු ගැන අවාසි ගැනත් කතා කරන්න වෙනවා. වාසි පමණක්ම නෙවෙයි ඒවා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒවට අපිට හරි රයිට් ඒ කටයුතු කරද්දී මේ වගේ තියෙන අවාසිත්
දැනගෙන ඉන්න ඕනේ වාසිය අවශ්‍ය දැනගෙන එන අපි බලනවා අතු බැඳීමේ අවශ්‍ය පුතේ නව ලක්ෂණ සහිත ශාක ලබා ගත නොහැකිය. අන්න බලන්නකෝ. අන්න බලන්න ප්‍රභේදන ලබා ගන්න බෑ. අලුත් ලක්ෂණ සහිත ශාක ලබා ගන්න බෑ. අන්න බලන්න විශේෂයෙන් අපි දන්නවා විශේෂයෙන්ම ලිංගික ප්‍රජනනය නැත්නම් ශාකවල සිදු කරන ලිංගික ප්‍රචාරණයේදී ලිංගික ප්‍රජනනය අපි දන්නවා අපි වගේම ප්‍රජනනය කරනවා රීප්‍රොඩක්ෂන් අපි දන්නවා ජීවීන් අජීවීන්ගෙන් වෙන් කර දැක්වීමේදී ජීවීන් දක්වන සුවිශේෂී ලක්ෂණ තියෙනවා පුතේ කිහිපයක්. වර්ධනය සහ විකසනය growth and development සංවිධානය සහ අපි කියනවා මේ සංවිධානය වීමේ හැකියාවක් තියෙනවා ජීවීන්ට. ඒ වගේම චලනය වීමේ හැකියාවක් තියෙනවා උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා ශාකත් අපි වගේම ශාකත් අපි වගේම ශ්වසනය කරනවා ශාකත් අපි වගේම බහිස්රාවය කරනවා ශාකත් පරිවෘත්තීය ක්‍රියා කරනවා අපි වගේම මෙටබොලිසම් නේද? එතකොට ශාකත් අපි වගේම ප්‍රජනනය කරනවා. ශාකත් චලනය වෙනවා. ශාකත් අපි වගේම තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා රීප්‍රොඩක්ෂන් නැත්නම් ප්‍රජනනය කරනවා. ඉතින් ප්‍රජනනය ගත්තාම පුතේ අපි දන්නවා දැන් ජීවීන් අතර සතුන් අතර සිදුවන ප්‍රජනනය අපි දන්නවා ශාක සතුන් ශුද්ධ ජීවීන් තමයි අපි ජීවීන් කියලා හඳුන්වන්නේ. ශාක කියන්නේ ජීවීන්. ශාකේ අපි තනි ශෛලයකින් ආරම්භ වෙලා බලන්නකෝ අපි ඒකයික ජීවියෙක් බවට පත් වෙනවා. ශාකත් එහෙමයි. ශාකත් වර්ධනය සහ විකසනය වෙනවා. growth and development තියෙනවා. උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. ශාක චලනය වෙනවා. ඉතින් ශාකවර අපි වගේම ශාකත් ප්‍රජනනය කරනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා. ඉතින් මේ ප්‍රජනනය ගත්තාම පුතේ විශේෂයෙන්ම ශාකවල අපි පටන් ගන්නකොටම පාඩමේ කිව්වා ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය කියලා කියනවා. නැත්නම් ලිංගික ප්‍රචාරණය සහ අලිංගික ප්‍රචාරණය කියලා කියනවා. ඉතින් ලිංගික ප්‍රචාරණයේදී නැත්නම් ලිංගික ප්‍රජනනයේදී පුතේ ජන්මානුහාවීමකින් පුංසා ජායා ජන්මානුහාවීමකින් පුතේ නව ශාක ඇති වෙන්නේ. එතකොට අන්නේ නව ශාකයක් කියන්නේ පුතේ අලුත් ප්‍රභේදයක්. දැන් අපි ගත්තා මව සහ පියා කියන දෙන්නගෙම ජාන එකතු වෙලා පුතේ මව සහ පියා කියන දෙන්නගෙම විශේෂයෙන්ම ඩිම්බ සහ ශුක්‍රාණු එකතු වෙලා සංසේචනයෙන් තමයි පුතේ යුක්තාණුවක් හැදෙන්නේ. ඒ යුක්තාණුව තමයි කලලයක් බවට විකසනය වෙන්නේ පුතේ කලණය නව ඒකයි ජීවියෙක් බවට හැදෙන්නේ. එයා තමයි නව ශාකයක් බවට. ඉතින් ලිංගික ප්‍රචාරණයේ ලිංගික ප්‍රජනනයේ වාසියක් තමයි පුතේ නව ලක්ෂණ සහිත ශාක. දැන් නව ප්‍රභේදන දැන් අම්මගේ තාත්තගේ දෙන්නගෙම ලක්ෂණ එකතු වෙලා නව ජීවියෙක් නව ජීවියෙක් අලුත් ජීවියෙක්. ඒ අලුත් ජීවියා කියන්නේ එයා අලුත්ම පිරිකේ අලුත් කෙනෙක්. අම්මගේ තාත්තගේ දෙන්නගෙම ලක්ෂණ සම්මිශ්‍රණය වෙලා හැදිච්ච අම්මවත් තාත්තවත් නෙවෙයි. නැත්නම් ඒ කියන්නේ මෞෂාකේ නෙවෙයි. මෞෂාකේවත් අර පුංසා ජායා ශාක කියලා අපි කියනවා නේද? ඒව කොටස් ඒ කවුරුවත් නෙවෙයි. අලුත්ම ප්‍රභේදනයක් තමයි ලිංගික ප්‍රජනනයෙන් ඇති වෙන්නේ. දැන් අපි දන්නවා අම්මා සහ තාත්තාගේ මගින් අපි දැන් අම්මගේ තාත්තගේ දෙන්නගේම ලක්ෂණ සම්මිශ්‍රණයෙන් තමයි අපි හැදිලා තියෙන්නේ. අපි කියන්නේ නව ප්‍රභේදනයක් අලුත් ජීවියෙක්. රයිට් මතක තියාගන්න. එහෙනම් ලිංගික ප්‍රජනනයේ ලක්ෂණයක් තමයි ප්‍රභේදන වෙනස්කම් නව ප්‍රභේදන ලබා ගන්න පුළුවන් පුතේ. නමුත් මේ අලිංගික ප්‍රචාරණ ක්‍රමයක් මේ ශාක ප්‍රචාරණ ක්‍රමයක් අතු බැඳීම මෞෂාකයට සරුසම පිටපතක් තමයි ලැබෙන්නේ. මොකද මෞෂාකයේම කොටසක්. දැන් අරකේ ලිංගික ප්‍රජනනයේදී පුංසා ජායා ජන්මානුහාවීමකින් අන්න අම්මගේ ලක්ෂණයි තාත්තගේ ලක්ෂණයි දෙකම සහිත අලුත් ජීවියෙක්. නව ප්‍රභේදයක්. ඒකයි ලිංගික ප්‍රජනනයේ වාසිය වැදගත්කම. එහෙනම් අලිංගික ප්‍රචාරණයේ වාසියක් නැත්නම් අතු බැඳීමේ අවාසියක් තමයි පුතේ අපිට නව ලක්ෂණ සහිත ශාක ලබා ගත නොහැක. අලුත් ලක්ෂණ සහිත ශාක ලබා ගන්න බෑ. මෞෂාකයට සර්වසම පිටපතක් ලැබෙන්නේ. මෞෂාකයේ ලක්ෂණ වලට හැමතින්ම සමාන ශාකයක් ලැබෙන්නේ. එයා නව ශාකයක් නෙවෙයි. අම්මගේ ලක්ෂණමයි අම්මම තමයි එයා. ඉතින් මෞෂාකයට සර්වසම පිටපතක් තමයි අලිංගික ප්‍රචාරණයේදී ලැබෙන්නේ. ඉතින් ඇත්තටම අතු බැඳීම කියන්නේ අලිංගික ප්‍රචාරණ ක්‍රමයක්. ඒකෙදි මෞෂාකයට සර්වසම මේ පිටපතක් නම් ලැබෙන්නේ. රයිට් ක්ලෝනයක් නේ ඒකට අපි කිව්වේ. එහෙනම් මේකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් අතු බැඳීමේ අවාසියක් තමයි පුතේ මතක තියාගන්න. නව ලක්ෂණ සහිත ශාක ලබාගත නොහැකිය. බලන්න නව ලක්ෂණ සහිත ශාක ලබාගත නොහැකිය. يعني අලුත් ලක්ෂණ සහිත ශාක ලබා ගන්න බැහැ. මොකද මෞෂාකයට සර්වසම පිටපතක් ලැබෙන්නේ. එහෙනම් කොහෙදද නව ලක්ෂණ සහිත ශාක ලැබෙන්නේ? අපිට නව ලක්ෂණ සහිත ශාක ලිංගික නව ලක්ෂණ සහිත ශාක පුතේ
විශේෂයෙන් මේකදී පුං සහ ජායා ජන්මානු හාවීමකින් මේ ක්‍රියාවල සිදුවීම. නවලක්ෂණ සහිත ශාක ලිංගික ප්‍රජනනය මගින් ලබා ගන්න පුළුවන් පුං සහ ජායා ජන්මානු හාවීමකින්. නමුත් පුතේ අපිට ගන්න මේක අපි කියන ලිංගික ප්‍රචාරණය. නැත්තම් ලිංගික ප්‍රජනනය කියන්නත් පුළුවන්. ඊළඟට අලිංගික ප්‍රචාරණය. නැත්තම් අපිට කියන්න පුළුවන් පුතේ වර්ධක ප්‍රචාරණය. මේකෙදි පුතේ ජන්මානු තොරව ශාකයක මොනගෙන්ද පුතේ වර්ධක කොටස් මගින් තමයි නවශාක ඇතිවෙන්නේ. එයා මව්ශාකයට සර්ව සම පිටපතකි. එහෙනම් නවලක්ෂණ සහිත ශාක ලබා ගන්න බෑ. ලබාගත right නවලක්ෂණ සහිත ශාක ලබා ගන්න බෑ ලිංගික ප්‍රචාරණය. නම් ලිංගික ප්‍රචාරණයෙන් නවලක්ෂණ සහිත ශාක ලබා ගන්න පුළුවන් ලිංගික ප්‍රජනනය මගින් පුං සහ ජායා ජන්මානු හාවීමකින් මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. නැත්නම් අලිංගික ප්‍රචාරණය නැත්නම් වර්ධක ප්‍රචාරණයේදී ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ඇති වෙන්නේ. මව් ශාකයට සර්ව සම පිටවතක් ලැබෙන්නේ. නවලක්ෂණ සහිත ශාක ලබා ගන්න බෑ. ප්‍රභේදන සහිත ප්‍රභේදන ලබා ගන්න බෑ. ඒකෙදි මතක තියාගන්න ඈ. right right එතකොට නවලක්ෂණ සහිත ශාක ලබා ගන්න බැහැ පුතේ. ඒක එහෙනම් අතු බැඳීමේ අවාසියක්. නවලක්ෂණ සහිත ශාක ලබා ගන්න බෑ. එහෙනම් මව් ශාකයට හානි සිදු වෙන්න පුළුවන්. ඕව අර කපලා ගන්නවනේ නේද? අතු කැබලි මේ කපුමක් දානවා. දැන් ඊට පස්සේ අතු කැබලි වලට මේ දානකොට මව් ශාකයට හානි වෙන්න පුළුවන්. දැන් මව් ශාකයේ තිබෙදීමනේ අතු කැබලි වල කැපුමක් යදුනා. ඊට පස්සේ මව් ශාකයෙන් වෙන් කරලා ගන්නකොට එහෙම මව් ශාකයට හානි වෙන්න පුළුවන් නේද? අතු කැබලි මව් ශාකයෙන් වෙන් කරලා ගන්න එක පරිස්සමට කරන්න ඕනේ. අර මුල් ඇදපුවා මව් ශාකයෙන් වෙන් කරලා වෙනම අලුත් ශාක විදිහට අපි හිටවනවනේ. එතකොට මේ මව් ශාකයට හානි වෙන්න පුළුවන්. මේ ඒ කැපීම් කරනකොට මව් ශාකයට හානි සිදු වෙන්න පුළුවන්. ඒක අවාසියක්. හැම වෙලෙම නෑ. ඉතින් ඒක ප්‍රවේශමන කරොත් කිසි ප්‍රශ්නයක් නෑ. ඒක කරගන්න ඕනේ නැත්තම් මව් ශාකයට හානි වෙන්න පුළුවන්. ඒක අවාසියක් බොහෝ විට. කැපීම් කරනවානේ. මව් ශාකයට හානි වෙන්න පුළුවන්. ඊළඟට ශාකවල දැවමේ වටිනාකම අඩුයි පුතේ. මේ බද්ද කිරීමට ඉතින් ඇත්ත ලෙමන් පෝච්චි දෙහි සමන් පිච්ච ඒ වගේ මොන දැවමේ වටිනාකමද? ඒවා ඉරලා අපිට ගස් මේ පුටු මේස අල්මාරිය හදන්න පුළුවන්ද මේ ලෙමන් දෙහි පෝච්චි දෙහි ඒවා මේ කපලා අපිට හදන්න පුළුවන්ද බෑ ඈ මොනවද විශේෂයෙන්ම ඔය ඒවා අපි ඒවා කරනවද නැහැ වැල් දොඩම් පැෂන් පුට්ටුලින් ශාක ඒවා අපිට ඉරලා හදන්න බෑනේ දැවමේ වටිනාකම අඩුයි මතක තියාගන්න ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් අවාසියක් මොකේද අතු බැඳීමේ අවාසිය පුතේ මේ වගේ මේ ශාකවල දැවමේ වටිනාකම අඩුයි අපිට දැව මේ වගේ දැවමේ වටිනාකමක් නැහැ ඈ
ඒ වගේ මොන දැවමේ වටිනාකමද නේද? දැන් ඔය භෞමික අතු බැඳීමට පොළොව මට්ටමන නමන්න පුළුවන් අතු සහිත ශාක නේද පුතේ ඈ? පිච්ච සමම් පිච්ච නේද පුතේ ඈ? ඊට පස්සේ කවුද? දෙහි නේද? ලෙමන් කියන්නේ පෝච්චි දෙහි. ඊට පස්සේ මොනවද? ප්‍රෂන් පුට් වගේ දේවල් ඒවයි කොහොමද දැවමේ වටිනාකම? ඉතින් ගොඩ ගත්තාම එහෙනම් ඒකත් මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් මතක තියාගෙන බලන්න යාළගේ ශාකවල දැවමේ වටිනාකම අඩුයි. ඒකට බලන්න අපි අතු බැඳීමේ වාසි කීයක් කතා කරාද? අවාසි කීයක් කතා කරාද කියලා බලන්න. මෙන්න වාසි වලට ගියොත් මේ බලන්න. වාසි මව් ශාකයට සර්ව සම පිටපතක් ලබා ගන්න පුළුවන්. අපිට නේද? මව් ශාකයට සර්ව සම පිටපතක් ලබා ගන්න පුළුවන් දරුවනේ. අපි බලමු වාසි ටික බලන්නකෝ. ඈ අංක 1 මව් ශාකයට සර්ව සම පිටපතක් ලබා ගන්න පුළුවන්. අංක 2 බලන්න මතකද කියලා ශාකයක ඉවත් කළ යුතු අතුමගින් නව ශාක ලබා ගන්න පුළුවන්. අංක 3 තනි ශාකයකින් වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් පුතේ. ඔව්නේ. ශාකේ තරම් උස නොවන නිසා පාලනය කිරීම පහසුයි. බලන්නකෝ. සරල තාක්ෂණයක් සහිත පහසු ක්‍රමයක්. අපිට ඕන මේවා විස්තර කරලත් කියන්න පුළුවන්. විශේෂිත උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. 6 7 වසර පුරාම අපිට රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. බලන්න ඉතාලම හොඳයි නේ. ඈ බලන්න මේක 6. එතකොට බලන්නකෝ අපි කරුණු 6ක් ගැන කතා 7ක් තියෙනවා. එතකොට මේ දැන් රචනා ප්‍රශ්නකදී අපෙන් අහන්න පුළුවන් අතු බැඳීමේ වාසිය අවාසි පැහැදිලි කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම අතු බැඳීමේ හැඳින්වීම කරලා අතු බැඳීමේ වාසි ටික ලියනවා. දැන් මෙහෙම කරන පළවෙනි වාසිය ලියනවා. ඒක රූල් දෙක තුනක් කෙටියෙන් හඳුන්වනවා. දැන් උදාහරණයක් විදිහට දැන් පළවෙනි එක මව් ශාකයට සර්ව සම ශාක ලබා ගන්න පුළුවන් කියලා ලියනවා පළවෙනි එක. ලියලා ඊතරම රූල් දෙක තුනක් ඒක විස්තර කරනවා. මව් ශාකයට හැම අතින්ම සමාන ශාක මව් ශාකයේ ලක්ෂණ වලට සෑම අතින්ම සමාන ශාක තමයි මේකෙදි ලැබෙන්නේ. අපි ඒකට ක්ලෝනයක් කියලා වුණත් අපිට ඒක කියන්න පුළුවන්. ඈ මව් ශාකයේ ලක්ෂණ තියෙන හැම අතින්ම මව් ශාකයට සමාන ලක්ෂණ සහිත ශාකයි ලබා ගැනීම සිදු වෙන්න පුළුවන්. ඒක තමයි අපි මේකෙදි මව් ශාකයට සරව සම ශාක ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. අතු බැඳීමේදී කියලා ඒක පොඩ්ඩක් විස්තර කරලා දිගහැරලා රූල් දෙක තුනක් ලියනවා. ඉතින් ඒ වගේ දෙවනි කරුණ ලිව්වා එයා රූල් දෙක තුනක් විස්තර කරා. තුන්වෙනි කරුණ ලිව්වා රූල් දෙක තුනක් විස්තර කරා. හතරවෙනි කරුණ ලිව්වා රූල් දෙකක් විස්තර කරා. පස්වෙනි කරුණ ලිව්වා රූල් දෙක තුනක් විස්තර කරලා. හයවෙනි කරුණ ලිව්වා හත්වෙනි කරුණ ලිව්වා රූල් දෙක තුනක් විස්තර කරලා. ඊට අවාසි ටිකක් ලිව්වා. එක අවාසියක් ලිව්වා. ඒකත් ඒ විදිහටම විස්තර කරන්න ඕනේ. අවාසි 1 නව ලක්ෂණ සහිත ශාක ලබා ගන්න බෑ. එයා ලිව්වා. එහෙනම් මොකක්ද ඒක? නව ලක්ෂණ සහිත ශාක ලබා ගන්න පුළුවන් වෙන්නේ ලිංගික ප්‍රජනනයේදී. ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු හාවීමකින්, ඒ කියන්නේ පුං සහ ජායාව වශයෙන් ජන්මාණු හාවීමකින් සිදුවන ප්‍රජනනය තමයි ලිංගික ප්‍රජනනය කියන්නේ. ලිංගික ප්‍රචාරණය. මේ අලිංගික ප්‍රචාරණ ක්‍රමයක් අතු බැඳීම කියන්නේ. අතු බැඳීමේදී ශාකයක වර්ධක කොටස් මගින් තමයි නව ශාක ලබා ගන්න. ඒ නිසා මේ මව් ශාකයට සර්ව සම පිටපතක් ලැබෙන්නේ. ඒකින්ද අලුත් ප්‍රභේදයෙන් ලබා ගන්න බෑ. ලිංගික ප්‍රචාරණයේදී නැත්නම් ලිංගික ප්‍රජනනයේදී තමයි නව ලක්ෂණ සහිත ශාක ලබා ගන්න. ඒකෙදි පුං සහ ජායා වශයෙන් ජන්මාණු හාවීමක් සිදු වෙනවා. නමුත් පුතේ වර්ධක ප්‍රචාරණයේදී ජන්මාණු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ලබා ගැනීම තමයි සිදු කරන්නේ. ඉතින් ඒකෙදි ජන්මාණු හාවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා නව ලක්ෂණ සහිත ශාක ලැබෙන්නේ නැහැ අතු බැඳීමේදී. නව ලක්ෂණ ප්‍රභේදන සහිත ශාක ලැබෙන්නේ ලිංගික ප්‍රජනනයේදී. අපිට ඒක රූල් දෙක තුනක් විස්තර කරන්න පුළුවන්. මව් ශාකයට හානි සිදු වෙන්න පුළුවන් අතු කැවිලි කපා ගන්නවා මේ අතු කැපීමේදී. නැත්නම් මේ වර්ධනේ මුල් වර්ධනේ වෙච්ච පැල විදිහට නව ඒ අතු කැවිලි කපා ගැනීමේදී මව් ශාකයට හානි ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒව අවම වන විදිහටයි මේ කටයුතු කරන්න ඕනේ. ශාකයේ දැවමේ වටිනාකම අඩුයි පුතේ මේ වගේ. ශාකවල දැවමේ වටිනාකම අඩුයි. විශේෂම උදාහරණයක් ගත්තාම දැන් භෞමික අතු බැඳීම නැත්නම් භූමි අතු බැඳීම සඳහා යොදා ගන්න මේ විශේෂයෙන්ම මේවා පොළොව මට්ටමට නමන්න පුළුවන්. ආතු මේ කඳන් සහිත ශාකනේ. ඉතින් මේවා ඉතින් දුර්වල කඳන් ඒවා විශේෂයෙන්ම මේ ඒ වගේ විශේෂයෙන්ම ගත්තාම මේ දැවමේ වටිනාකමක් නැහැ. ඒකත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. පැෂන් ෆෘට් උදාහරණ ලෙමන් දෙහි පිච්ච සමම් පිච්ච වගේ දේවල් දැවමේ වටිනාකම අඩුයි වගේ ඒවා අවාසියක්. එහෙනම් ඒ කාරණාවත් ලියලා ඒ දැවමේ වටිනාකම අඩුයි කියන එකත් රූල් දෙක තුනක් විස්තර කරලා ලියන්න ඕනේ. එතකොට සම්පූර්ණ රචනා ප්‍රශ්නයකට ලකුණු හම්බෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේක විනාඩි 10 ලියන්න පුළුවන්ද කියන එක. අනිවාර්යෙන් ලියන්න පුළුවන්. මතකේ තියෙන්න ඕනේ පාඩම් කරලා. අවබෝධයෙන් ප්‍රශ්න වලට උත්තර ලියලා මතකේ තියෙන්න ඕනේ පුතේ. එතකොට ඔබට අනිවාර්යෙන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවට උත්තර ලිවීමේ හැකියාව තියෙනවා. පැහැදිලිවම උත්තර ලියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඒකයි විය යුත්තේ. හරි. හොඳයි දරුවනේ. අපි යමු ඉදිරියට. අතු බැඳීමේ අවාසිය අපි කතා කරමු. right. ඊළඟට අපිට යන්න තියෙන්නේ බද්ධ කිරීමට. right. බද්ධ කිරීම. හරි. බඩින් වලට යන්න තියෙන්නේ. අතු බැඳීම අවසන් පුතේ. එහෙනම් අතු බැඳීමේ ප්‍රධාන ක්‍රම ටික කතා කරා අපි. විශේෂයෙන්ම
වායු අතු බැඳීම සහ භෞමික අතු බැඳීම භූමි අතු බැඳීම ගැන කතා කරා. අතු බැඳීම කියන්නේ මොකක්ද කියලා කතා කරා දරුවනේ අපි. අතු බැඳීම කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ඊළඟට විශේෂයෙන් අපි කතා කරා අතු බැඳීමේ ක්‍රම ඒ විශේෂයෙන්ම භූමි නැත්තම් භෞමික අතු බැඳීමට අදාළ කොටස් පහක් කතා කරා අතු බැඳීම් ශිල්ප ක්‍රම. ඊට පස්සේ අපි වායු අතු බැඳීමේ ශිල්ප ක්‍රමය ගැන කතා කරා. ඊළඟට අපි කතා කරා අතු බැඳීමේ වාසි අවාසි advantages and disadvantages කතා කරා. විස්තරාත්මක කතා රචනා ප්‍රශ්නයක ඇහුවොත් කොහොමද අතු බැඳීමේ වාසි අවාසි ගැන කතා කරන්න කියලා උත්තරේ ලියන හැටිත් දුවල පුතාලත් එක්ක මෙතෙන්දී කතා කරා. right ඊළඟට අපි යනවා විශේෂයෙන්ම අතු බැඳීම කතා කරලා අවසන් අපි යනවා බද්ධ කිරීමට. right මාතෘකාව ලියා ගන්න පුළුවන් පුතාලට බද්ධ කිරීම කියලා. අපි යනවා බද්ධ කිරීමට. බද්ධ කිරීම බඩි බද්ධ කිරීම. හරි. හොඳයි. බද්ධ කිරීම අපි ඉන්නේ. අපි බලමු බද්ධ කිරීම කියන්නේ මොකක්ද කියලා. අර්ථ දැක්වීම කොහොමද බද්ධ කිරීම අර්ථ දක්වන්නේ බලන්න. පටන් ගමු නේද පුතේ? හරි. බද්ධ කිරීම. එතකොට මූල මණ්ඩලයක් සහිත ශාකයකට ආන්න බලන්න කවුද මොකද්ද? මූල මණ්ඩලය. මූල මණ්ඩලයක් සහිත ශාකයකට මූල මණ්ඩලයක් සහිත ශාකයක් ගත්තාම ශාකයකට මූල මණ්ඩලයක් තියෙනවා. right මේ බලන්න. දැන් ද්විබීජපත්‍රී ශාකයක් ගත්තාම යාට මුදුන් මුලක් තියෙනවා. මූල මණ්ඩලය. පැතිරුණු මූල මණ්ඩලයක් තියෙනවා යාට නේ. ජාලාභ නාරට වින්‍යාස තියෙන පත්‍රවල. මේ මූල මණ්ඩලයක් නැත්තම් මුදුන් මුලක් තියෙනවා. පැතුරුණු මූල මණ්ඩලයක්. දැන් ඒක බීජ මෙයා ද්විබීජ. ද්විබීජ පත්‍රය. දැන් තන්තු මුල් පද්ධතියක්. සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙන. මෙයාගේ ජාලාභ නාරටි වින්‍යාසයක් තියෙන. මෙයා ඒක බීජපත්‍රී. මොනොකොඩ්ලොයිඩ් නේ. මෙයා ද්විබීජපත්‍රී. එතන ඩයිකොඩ්ලොයිඩ් නේ. මෙයාට තියෙන්නේ මුදුන් මුලක්. මෙයාගේ ශෛලම සහ ප්ලෝයම වශයෙන් වෙන් වෙන්න පිහිටුණු සනාල කලාප තියෙනවා. සනාල කලාප. මෙයාගේ විසිරුණු සනාල කලාප තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් අපි කියනවා විශේෂයෙන්ම මේ නිසා අපි බද්ධ කිරීම සඳහා යොදාගන්නේ ද්විබීජපත්‍රී ශාක විතරයි. ශාක ගත්තාම ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කියලා කියනවා. අපි බද්ධ කිරීම සඳහා යොදාගන්නේ ද්විබීජපත්‍රී ශාක අතර පමණයි බද්ධ කිරීම සිදු වෙන්නේ. මොකද මෙයාගේ කැම්බියම් පටකයේ පිහිටලා තියෙනවා මෙයාගේ. මෙයාගේ සනාල කලාප අපි මුලේ කඳේ නැත්තම් මුලේ අපි බැලුවොත් මෙයාගේ තියෙන විසිරුණු සනාල කලාප. සමා වෙන්න. මෙයාගේ තියෙන්නේ වෙන් වෙන්ව පිහිටලා තියෙනවා පැහැදිලිව සනාල කලාප. මෙයාගේ පැහැදිලිව වෙන් වෙන්න පිහිටලා තියෙනවා සනාල කලාප. ෆ්ලෝයම ශෛලම වශයෙන් මෙයාගේ වෙන් වෙන්න පිහිටන සනාල කලාප තියෙනවා පුතේ. හරි. මෙයාගේ වෙන් වෙන්ව පිහිටන සනාල කලාප පිහිටලා තියෙනවා. right. right මේ බලන්න ෆ්ලෝයම ශෛලම වශයෙන් මෙයාගේ වෙන් වෙන්ව පිහිටු සනාල කලාප තියෙනවා. දැන් මෙයාගේ ගත්තාම
ඒක බීජපත්‍රී එක්කෙනෙක්ගේ ගත්තාම කොහොමද තියෙන්නේ? හරියට ඒක බීජපත්‍රී එක්කෙනෙක්ගේ කොහොමද තියෙන්නේ? විසිරුණු සනාල කලාප තියෙන්නේ. ඒක බීජපත්‍රී එක්කෙනෙක්ගේ මේ සනාල කලාප ගත්තොත් ඒක බීජපත්‍රී එක්කෙනෙක්ගේ සනාල කලාප ගත්තම විසිරුණු සනාල කලාප තියෙනවා. ඒවා විසිරිලා තියෙන්නේ අර දෙලුම් ගෙඩියක යට තියෙනවා වගේ. සෛලම ප්ලෝයම වශයෙන් වෙන් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඒක බීජපත්‍රී ශාක අතර බද්ධ කිරීම සිදු කරන්නේ නැහැ. දිවි මේ හරියට ස්පර්ශනවානේ. මේවා දැන් තව කෙනෙක් තිබ්බා මේ සෛලම ප්ලෝයම මේවා හරියම කැම්බියම. මේ සෛලම ප්ලෝයම වශයෙන් මේ වෙන් වෙන් වශයෙන් පැහැදිලිව සනාල කලාප වෙන වෙනම තියෙනවා. එතකොට මෙයාලගේ මේ විසිරුණු සනාල කලාප තියෙන. එතකොට මේගොල්ලෝ අතර බද්ධ කිරීම කරන්න බෑ ඒක බීජපත්‍රී කට්ටිය අතර. ඒක බීජපත්‍රී කට්ටිය අතර බද්ධ කිරීම සිදු කරන්න බෑ. එයාලා විසිරුණු සනාල කලාප තියෙන. රයිට් මතක තියාගන්න. ඒගොල්ලෝගේ විසිරුණු සනාල කලාප තියෙන නිසා ඒගොල්ලෝ අතර අපි බද්ධ කිරීම සිදු කරන්නේ පුතේ ද්විබීජපත්‍රී ශාක අතර විතරයි අපි බද්ධ කිරීම කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න දුවල පුතාලා. ද්විබීජපත්‍රී ශාක අතර පමණයි බද්ධ කිරීම කරන්නේ. මොකද ද්විබීජපත්‍රී ශාක වල වෙන් වෙන් වශයෙන් පිහිටන සෛලම ප්ලෝයම වශයෙන් සනාල කලාප පිහිටලා තියෙනවා. මේගොල්ලෝගේ දැන් ඒක බීජපත්‍රී කට්ටියගේ විසිරුණු සනාල කලාප තියෙනවා. රයිට්. එතකොට මූල පද්ධතියක් හොඳින් විහිදුණු මූල පද්ධතියක් තියෙනවා කාගේද? අපි දන්නවා මුදුන් මුලක් හොඳින් විහිදුණු මූල පද්ධතියක් තියෙනවා කාගේද? ද්විබීජපත්‍රී කට්ටිය අතර අපි බැලුවේ ඒකයි. ඒක බීජපත්‍රී කට්ටියගේ මොකක්ද තියෙන්නේ? ඒක බීජපත්‍රී කට්ටිය ගත්තාම යාගේ අපි යනවා තන්තු මුල් පද්ධතියක් තියෙන්නේ. රයිට්. විසිරුණු හොඳින් පැතිරුණු මූල මණ්ඩලයක් නැහැ. ඒගොල්ලොන්ගේ මේ මුදුන් මුලක් නැහැනේ අපි දන්නවනේ. ඒ වගේ පත්‍ර වල වින්‍යාස ගත්තොත් ජාලාභ නාරටි වින්‍යාසයක් තමයි කාගේද? ද්විබීජපත්‍රී කට්ටිය අතර තියෙන්නේ. ඒක බීජපත්‍රී කට්ටියගේ තියෙන්නේ මොකද්ද? මොන නාරටි වින්‍යාසද? සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙනවා. හරි බද්ධ කිරීමට යනවා. එතකොට බද්ධ කිරීම යන බලන්න. මූල මණ්ඩලයක් සහිත ශාකයකට අන්න බලන්න අපි කියන්නේ හොඳින් පැතිරුණු මූල මණ්ඩලයක් සහිත ශාකයක් පුතේ. අරකත් ඔළුවේ තියාගන්න අපි ඉස්සරහට කතා කරනවා බද්ධ කිරීම සිදු වෙන්නේ ද්විබීජපත්‍රී ශාක අතර පමණයි. right උද්භිද විද්‍යාත්මකව එකම සමාන ශාක අතර තමයි සිදු වෙන්නේ පුතේ. ඒකත් විශේෂයෙන් මතක ගන්න ශාක ගත්තොත් ඒක බීජපත්‍රී ශාක අතර බද්ධ කිරීම සිදු වෙන්නේ නැහැ. ද්විබීජපත්‍රී ශාක අතර පමණයි බද්ධ කිරීම සිදු වෙන්නේ. ඒකට වෙනස අපි දන්නවා. right එතකොට එහෙනම් මූල මණ්ඩලයක් සහිත ශාකයකට වෙනත් ශාකයක කොටසක් වූ ශාක දෙකක් සම්බන්ධ කරලා දැන් පැලුම් රැකිලි බද්ධයේදී මූල මණ්ඩලයක් සහිත ශාකයකට උදාහරණයක් විදිහට කජු ශාකයක් ගත්තොත් කජු ශාකයකට කජු පැලයකට වර්ධනය වෙච්ච හරි එයාගේ පොළව මට්ට පොඩි කජු පැලයක් අපි තා බඳුනක හදාගත්ත කජු පැලයක් පැන්සලක් තමන් ඝනකමක් සහිත කඳේ පැන්සලක ප්‍රමාණයේ ඝනකමක් සහිත අපි හදාගත්ත පුහුණු කරලා හදාගත්ත තවානක තියෙන කජු පැලයක් පොලිතින් බඳුනක හදලා තියෙන කජු පැලයක අපි පොළොව මට්ටමේ ඉඳන් එයාගේ පොළොව මට්ටමේ ඉඳන් ඒ කියන්නේ පස් මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් අපි ශාකයේ කඳ අපි මෙහෙම තිරස් කැපුමක් යොදලා ඉවත් කරනවා. තිරස් කැපුමක් යොදලා ඉවත් කරනවා. ඊට පස්සේ අපි සෙන්ටිමීටර් 5ක් පමණ ගැඹුරට සිරස් පැලුමක් යොදනවා කඳ. මොකද කරන්නේ පොළොව මට්ටමේ ඉඳන් පස් මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් ශාක කඳ තිරස්වම කපලා දානවා. තිරස්ව කඳ කපනවා. කපලා මොහත් හොඳ පිහියකින් බද්ධ පිහිමේවට තියෙනවා. අපි ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ කපලා තිරස් කැපුවක් යොදපු තැනින් පහළට ගැඹුරට සිරස් කැපුවක් යොදනවා. සෙන්ටිමීටර් 5ක් පමණ ගැඹුරට සිරස් කැපුමක් යොදනවා. ඒ කුලයෙන් එකම කුලේ ශාක අතර කන්න දෙකදී අස්වනු ලබා දෙන කජු වගා කරලා තියෙන වගා භූමියකින් අපි රෙකිල්ලක් කපා ගන්නවා. ප්‍රජනන අවධියේ දලු සහ දලු දාන අවස්ථාවේ පවතින රෙකිලි කපා ගන්න. වර්ධන අවධියේ තියෙන හොඳ මෙහෙම බඩ් එක තියෙන හොඳට අපි දලු දාන්න නැති අවස්ථාවේ හොඳට බඩ් එක මෙහෙම තියෙන රෙකිල්ලක් කපා ගන්නවා. මේ ඉන්න රෙකිල්ල. මේ රෙකිල්ල දෙපස කූණ්‍යක් ආකාරයට අපි රැහැලා ඉවත් කළා. මේ අර අපේ කැපුම තුලට අර සිරස් පැලුම තුලට ඇතුල් කරනවා. ඇතුල් කරලා මේ සංදිය මොකද කරන්නේ? හොඳට තද වෙන්න මේ බද්ධ සංදිය පහළ සිට ඉහළට පොලිතීනයකින් අපි බද්ධ පටි වලින් වෙලීම සිද්ධ කරනවා. ඉහළින් තමයි ගැටේ ගහන්නේ බද්ධ සංදියට ජලය ඇතුල් වීම වැළැක්වීම සඳහා වන්න බද්ධ කිරීමක් කරා. ඒකට බලන්නකො ශාක දෙකක් ශාක කොටස් මූල මණ්ඩලයක් සහිත ශාකයක තවත් ශාකයක කොටසක් එහෙම නැත්නම් මේ ශාක දෙකක් කියලා කියන්න පුළුවන්. එකට එකතු කරලා බද්ධ කරලා එයා තනි ශාකයක් විදිහට වර්ධනය කරනවා. විශේෂයෙන්ම අණුජේ ලක්ෂණ සහිත නැත්නම් රිකිල්ලේ ලක්ෂණ සහිත කන්න දෙකේදීම අස්වැන්න ලබා දෙන ශාකයක
රිකිල්ලක්නේ බද්ධ කරේ. අන්න එයාගේ ලක්ෂණය අපිට අවශ්‍ය. අර මූල මණ්ඩලයක් සහිත ශාකයේ ලක්ෂණ තියෙන කෙනෙක් නෙවෙයි යෝනි. අපිට අර අලුත් රිකිල්ල ලක්ෂණ සහිත කන්න දෙකේදීම කජු ලබා දෙන ශාකයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රයිට්? මතක තියන්න. අනුජේ ලක්ෂණ සහිත නව ශාකයක් හදාගන්න. ශාක කොටස් දෙකක් එකට එකතු කරලා බද්ධ කිරීමෙන් තනි ශාකයක් විදිහට යා වර්ධනය කරගන්න. ග්‍රාහක ශාකය අර මූල මණ්ඩලයක් සහිත ශාකයේ යටින් එන අතු කැබලේ ඔක්කොම අයින් කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ අලුත් කෙනාගෙන් අතුරු කිරිය ඇවිල්ලා මෙන්න මෙයාගේ ලක්ෂණ තියෙන මෙයාට වර්ධනය වෙන්න අවශ්‍ය පසුබිම අර මූල මණ්ඩලයක් සහිත ශාකයක් යොදාගත්තේ. එහෙනම් එකම කුලේ වෙන්න ඉපැයි. අසංගතියක් වෙන්න බැහැනේ. හොඳින් ස්පර්ශ වෙන්න ඉපැයි. පටක හොඳින් ස්පර්ශ වෙන්න ඉපැයි. එතකොට තමයි එයා වර්ධනය වෙන්නේ. නව ශාකයක් විදියට. ලක්ෂණ අර අනුජීය ලක්ෂණ සහිත ශාකයක් කන්න දෙකේදීම අස්වැන්න ලබා දෙන කෙනාගේ ලක්ෂණ සහිත නව ශාකයක් තමයි අපිට හම්බෙන්නේ. හරි. එහෙනම් බලමු බද්ධ කිරීම මොකද්ද කියලා කට්ටිය ලියාගන්න බලන්න. බද්ධ කිරීම. යනු මූල මණ්ඩලය සහිත ශාකයකට අන්න බලන්න. මූල මණ්ඩලය අවශ්‍යයි. පැතිරුණු විහිදුණු මූල මණ්ඩලයක් මනා මූල මණ්ඩලයක් සහිත ශාකයකට එයා තමයි ග්‍රාහක ශාකය කියලා අපි හඳුන්වන්නේ. වෙනත් ශාකයක කොටසක් අන්න අනුජය නැත්තම් රිකිල්ල ග්‍රාහක ශාකයට කවුද කියන්නේ? වෙනත් ශාකයක අන්න බලන්නකෝ මූල මණ්ඩලයේ සහිත ශාකයකට වෙනත් ශාකයක කොටසක්. එයා තමයි අනුජය. මූල මණ්ඩලයේ සහිත ශාකය තමයි ග්‍රාහකය. වෙනත් ශාකයේ කොටසක් වූ නැත්තම් ශාක දෙකක් සම්බන්ධ කර කවුරු විදියටද? තනි ශාකයක් ලෙස වර්ධනය කර ගැනීම තමයි පුතේ බද්ධ කිරීම කියන්නේ. මෙහිදී ඒක බීජී පත්‍රී ශාක සඳහා බද්ධ කිරීම සිදු කරන්නේ නැහැ. ඒක තමයි. ඇයි? ඔව්. එයාට මොකද විසිරුණු සනාල කලාප තියෙන්නේ. වෙන වෙන වශයෙන් සනාල කලාප පිහිටලා නැහැ නේද? රයිට්? සනාල පටකයාගේ පිහිටන්නේ මොනවද දැන් මේකේ අර අපිට කැම්බියම් ස්පර්ශ වෙන්න ඉපැයි. කැම්බියම් පෘෂ්ඨ ස්පර්ශ වෙන්න ඉපැයි. මේක අර වෙන වෙනම තියෙනකොට ඒක බීජ පත්‍රය වල ඒ වගේ පිහිටන්නේ නැහැනේ. වෙන වෙනම තියෙද්දි කොහොමද ඒවා ස්පර්ශ වෙන්නේ නැහැ නේ පෘෂ්ඨ. එහෙනම් ඒක බීජ පත්‍රී ශාක සඳහා මේ බද්ධ කිරීම සිදු කරන්නේ නැහැ මතක තියාගන්න. තෝරා ගන්නා ශාක දෙකකින් ලබා ගන්නා කොටස් දෙක එකට සම්බන්ධ කර නැත්නම් තව විදිහකට මේක හැඳින්වීමට තව චුට්ටක් වැඩිපුර කර කියන්න පුළුවන් මේවට. තෝරා ගන්නා ලද ශාක දෙකකින් හයිලයිට් කරගන්න බලන්න. හරි. ලියාගෙන බලන්න. මේ අලුත් එක්ක ලියාගෙන බලන්න මෙයාව. රයිට්. බලන්න. තෝරා ගන්නා ලද ශාක දෙකකින්. රයිට්. තෝරා ගන්නා ලද ශාක දෙකකින් ලබා ගන්නා කොටස් දෙකක් එකට සම්බන්ධ කර. තෝරා ගන්නා ලද ශාක දෙකකින් හරිද? රයිට්. බලන්න බද්ධ කිරීම කියන්නේ මොකද්ද කියලා මුලින් ඉඳන් ආයේ. මූල මණ්ඩලයේ සහිත ශාකයකට හරි වෙනත් ශාකයක කොටසක් අනුජයක්. මූල මණ්ඩලයේ සහිත ශාකයකට අපි කියන්නේ කවුද? ග්‍රාහකය. නැත්නම් ග්‍රාහක ශාකය කියලාත් කියනවා. මූල මණ්ඩලයේ සහිත ශාකයකට වෙනත් ශාකයක කොටසක් ඒ කියන්නේ අනුජය. අනුජය. වෙනත් ශාකයක කොටසක් මූල මණ්ඩලයේ සහිත ශාකයකට ග්‍රාහකයකට වෙනත් ශාකයක කොටසක් අනුජයක්. එහෙම නැත්නම් ශාක දෙකක් සම්බන්ධ කරලා පුතේ තනි ශාකයක් ලෙස වර්ධනය කිරීම තමයි බද්ධ කිරීම කියන්නේ. එහෙනම් බලන්න බෝඩ් එක බලන්නකෝ කියන්නේ. මූල මණ්ඩලයේ සහිත ශාකයකට වෙනත් ශාකයක කොටසක් එහෙම නැත්නම් ශාක දෙකක් එකට සම්බන්ධ කරලා තනි ශාකයක් ලෙස වර්ධනය වීමට සැලැස්වීම තමයි බද්ධ කිරීම කියන්නේ. හරිද බලන්න. මූල මණ්ඩලයේ සහිත ශාකයකට වෙනත් ශාකයක කොටසක් හෝ ශාක දෙකක් සම්බන්ධ කර කොහොමද තනි ශාකයක් ලෙස වර්ධනය කර ගැනීම තමයි පුතේ බද්ධ කිරීම කියන්නේ. මෙහිදී පුතේ ඒක බීජ පත්‍රී ශාක සඳහා මේ සිදු කරන්නේ. ද්විබීජ පත්‍රී ශාක සඳහා තමයි බද්ධ කිරීම කරන්නේ. තෝරා ගන්නා ලද ශාක දෙකකින් බල අපි තෝරා ගන්නා ලද ශාක දෙකකින් ලබා ගන්නා ලද කොටස් දෙකක් ඒකම තමයි අර කියන්නේ ග්‍රාහකයක් සහ අනුජයක්. ලබා ගන්නා ලද කොටස් දෙකක් එකට සම්බන්ධ කරලා
එකට සම්බන්ධ කරලා තනි ශාකයක් ලෙස වර්ධනය වීමට නැත්නම් වර්ධනයට ඉඩ හැරීම තමයි දරුවනේ බද්ධ කිරීම කියලා හඳුන්වන්නේ. ලියා ගන්න දරුවනේ ඒගොල්ලන්ට ලියා ගන්න අවස්ථාව පුළුවන් ඒකට. තෝරා ගන්නා ලද ශාක දෙකකින් ලබා ගන්නා කොටස් දෙකක් එකට සම්බන්ධ කර තනි ශාකයක් ලෙස වර්ධනයට ඉඩ හැරීම තමයි බද්ධ කිරීම කියලා කියන්නේ. තනි ශාකයක් ලෙස වර්ධනයට ඉඩ හැරීම තමයි බද්ධ කිරීම කියලා කියන්නේ. හරි අන්න බලන්න. ඊළඟට ඒකට අදාළ බද්ධ කිරීමට අදාළ විස්තරය හැඳින්වීමට අදාළ. මෙහිදී ලබා ගන්නා ශාක කොටස් වනුයේ මූල මණ්ඩලයේ සහිත පසට සම්බන්ධ කරනු ලබන ග්‍රාහකේ අන්න බලන්න යාර කියන්නම්. ඒ ලබා ගන්න ශාක කොටස් දෙක වෙන්නේ. එයාගේ බලන්නකෝ කවුරු සහිතද? මූල මණ්ඩලයේ සහිත පසට සම්බන්ධ කරනු ලබන ග්‍රාහකය හා අන්න බලන්න ඵල ලබා ගැනීම සඳහා ග්‍රාහකයට සම්බන්ධ කරන අංකුරය හෝ රිකිල්ල වන අනුජය. අපි අංකුරයක් පැලුම් රිකිලි බද්දේ නම් රිකිල්ලක් කපා ගන්න. අංකුර බද්දේ නම් පොත්තක් යාන්තමින් වර්ධනය වෙන අංකුරයක් සහිත පොතු කෑල්ලක් කපාගෙන ඊට සමාන විස්කම්බයක් සහිත කොටසක් අනිත් ශාකේ ඉවත් කරලා ඒකට සම්බන්ධ කරලා වෙලලා තමයි ඒක කරන්නේ. අපිට අනුජේ නැත්තම් රිකිල්ලේ ලක්ෂණ සහිත නව ශාකයක් තමයි අපිට ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. අනුජේ ලක්ෂණ සහිත නැත්තම් රිකිල්ලේ ලක්ෂණ සහිත නව ශාකයක් තමයි අපිට ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි. එහෙනම් බලන්න. අපි මෙහිදී ලබා ගන්නා ශාක කොටස් වනුයේ මූල මණ්ඩලයේ සහිත පසට සම්බන්ධ කරනු ලබන ග්‍රාහකේ අපි පොලිතින් එක හිටවලා තියෙන මූල මණ්ඩලයේ සහිත විහිදුණු පැතුරුණු මූල මණ්ඩලයක් සහිත පොළොවට සම්බන්ධ කරන ඕක අපි භූමියේ හිටව ගන්නවානේ. පෝච්චියම තියන්නේ නැහනේ. පොලිතින් එකෙම තියන්නේ නැහනේ. පොළොවට සම්බන්ධ කරන්න පුළුවන් හිටවන්න පුළුවන් මූල මණ්ඩලයක් සහිත ශාකය. ඒ තමයි ග්‍රාහක ශාකය. අන්න බලන්නකෝ. හරි නේද එහෙනම්? මෙහිදී ලබා ගන්නා ශාක කොටස් දෙක වෙන්නේ පුතේ මූල මණ්ඩලයක් සහිත අර පසට සම්බන්ධ කරනු ලබන පසේනේ හිටවන්නේ. දැන් බද්දේ කරනකම් මෙයා පොලිතින් මල්ලක හිටියාට පස්සේ මේ දෙකම වර්ධනය වුණාට පස්සේ බද්දේ සාර්ථක වුණාට පස්සේ අපි පොළොවේ හිටවනවානේ. අඹ පැලයක් නම් peer පැලයක් නම් බද්ද පැලේ මොකක් හරි. එහෙනම් මෙහිදී ලබා ගන්නා ශාක කොටස් වෙන්නේ මූල මණ්ඩලයේ සහිත පසට සම්බන්ධ කරනු ලබන ග්‍රාහකය හා මූල මණ්ඩලයේ සහිත පසට සම්බන්ධ කරන කවුද? ග්‍රාහකය හා ඵල ලබා ගැනීම සඳහා ග්‍රාහකයට සම්බන්ධ කරන අනුජය නැත්තම් අංකුරය වෙන්නේ. අංකුරය නැත්නම් රිකිල්ල වෙන්නේ ඵල ලබා ගැනීම සඳහා. අන්න බලන්න එකම කුලේ ශාක දෙකක් දෙකම කජු නැත්තම් දෙකම අඹ උඩට සම්බන්ධ කරන කෙනා මේ අර රිකිල්ල ගහන්නේ. ගහන රිකිල්ල කවුද? අනුජය කොහොම කෙනෙක්ද? ඵල ලබා ගැනීම කන්න දෙකේදීම අස්වැන්න ලබා දෙනවා. අඹ ශාකේ කන්න දෙකේදීම අස්වැන්න ලබා දෙන කජු ගුණාත්මක වර්ධනයක් තියෙන කලින් ඵල දැරූ ශාකයක්. අන්න අපිට ඵල ලබා ගැනීම සඳහා සම්බන්ධ කරන්නේ යාව මේ බලන්න. ඵල ලබා ගැනීම සඳහා සම්බන්ධ කරන්නේ යාව මේ බලන්නකෝ. අර ග්‍රාහකයේ පැලුම තුලට ඵල ලබා ගැනීම සඳහා සම්බන්ධ කරන රිකිල්ල නැත්නම් අනුජය වෙන්නේ. එතකොට අපිට අනුජේ ලක්ෂණ සහිත නව ශාකයක් තමයි අපිට ලැබෙන්නේ. අනුජේ ලක්ෂණ සහිත නව ශාකයක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට එහෙනම් බලන්න මෙහිදී ලබා ගන්නා ශාක කොටස් වනුයේ මූල මණ්ඩලයේ සහිත පසට සම්බන්ධ කරන ග්‍රාහකයේ සහ ඵල ලබා ගැනීම සඳහා ග්‍රාහකයට සම්බන්ධ කරන අංකුරය හෝ රිකිල්ල වන අනුජයයි. ග්‍රාහකයට අනුජය සම්බන්ධ කරන්න. රයිට්. එහෙනම් මේකෙදී එකම කුලයේ විවිධ විශේෂ වලට අයත් ශාක අතර තමයි බද්ධ කිරීම කරන්න. දැන් අඹ නම් අඹ ශාකයක් නම් දැන් අඹ ශාකයක් නම් හොඳේ බානු දැන් අඹ ශාකයක් නම් මතක තියාගන්න. අපි එකම කුලේ අඹ තවත් අඹ ශාකයක්ම යොදාගන්න වෙනත් විශේෂයක්. ඒ කියන්නේ කන්න දැන් අපි දැන් ගත්තොත් සාමාන්‍ය අඹ එහෙකට අපි කියන වල් අඹ කියලා කියමුකෝ නිකන්. වල් අඹ කියමුකෝ. වල් අඹ එහෙකට අපි හොඳ කරත්ත කලම්බන් හරි නැත්නම් රට අඹ එකක් වීලාට් එකක් තමයි අපි බද්ධ කරන්නේ. ඔක්කොම අඹ එකම කුලයේ වෙනත් විශේෂ. අන්න බලන්නකෝ. එහෙනම් මෙහිදී එකම කුලයේ විවිධ විශේෂ වලට අයත් ශාක අතර තමයි බද්ධ කිරීම සිදු කරනු ලබන්නේ. බලන්න එහෙනම් මෙහිදී එකම කුලයේ ඔක්කොම අඹ ඔක්කොම කජු දැන් කජු ශාකද ඔක්කොම කජු ශාක.
ගස් කජු තියෙන. එකම කුලේ ශාක. හැබැයි වෙනත් විශේෂ එක්කෙනෙක් එක සැරේ අස්වැන්න ලබා දෙන්නේ. අර සම්බන්ධ කරන කෙනා වසර පුරාම නැත්නම් අවස්ථා දෙකකදීම කන්න දෙකේදීම අස්වැන්න ලබා දෙන හොඳ ගුණාත්මක අස්වැන්නක් පළදාවක් දරන කෙනෙක් තමයි අපි අනුජේ විදිහට යොදා ගන්න කෙනා. රෙකිල්ල අංකුර විදිහට යොදා ගන්න කෙනා. එහෙනම් මතක තියාගන්න මෙහිදී එකම කුලයේ බානකෝ. එහෙනම් උද්භිත විද්‍යාත්මකව සමාන ශාක කියන්නේ ඒකයි. මෙහිදී එකම කුලයේ විවිධ විශේෂ වලට අයත් ශාක අතර බද්ධ කිරීම සිදු කරන ලැබේ. බද්ධ කිරීම සිදු කරන්නේ එකම කුලයේ පුතේ එකම කුලයේ විවිධ විශේෂ වලට අයත් ශාක අතර තමයි බද්ධ කිරීම කරන්නේ. කවුරු අතර දෙනා පුතේ බද්ධ කිරීම කරන්නේ මතක තියාගන්න. මෙහිදී එකම කුලයේ විවිධ විශේෂ වලට අයත් ශාක අතර බද්ධ කිරීම සිදු කරනු ලැබේ. බද්ධ කිරීම සිදු කරන්නේ එකම කුලයේ විවිධ විශේෂ වලට අයත් ශාක අතර. මෙහිදී ග්‍රාහකයා හා අනුජය සංගත වෙන්න ඕනේ පුතේ. සංගත වෙන්න ඕනේ, ගැළපෙන්න ඕනේ හරියටම. ග්‍රාහකයා සහ අනුජය සංගත විය යුතු අතර කැම්බියම හා සනාල පටක ස්පර්ශ විය යුතුයි. ඔන්න ඕකයි අපිට මේ ද්විබීජ කැම්බියම හා සනාල පටක ස්පර්ශ වෙන්න නම් අර වෙන වෙන්න පිහිටන සෛලම ප්ලෝයම පටක තියෙන්න බෑ මැදින්. සෛලම ප්ලෝයම සෛලම මේ ඒතර මේ සනාල කලාප ස්පර්ශ වෙන්න බෑ ඒකට. හරියට ස්පර්ශ වෙන්න. ඒකයි සංගතියක් තියෙන්න ඕනේ කියන්නේ. ඒකයි එකම කුලයේ ශාක අතර සිදු වෙන්නේ. උද්භිත විද්‍යාත්මකව සමාන ශාක අතර සිදු වෙන්නේ ඒකයි. ඒකයි ද්විබීජපත්‍රී ශාක විතරක් බද්ධ කිරීමට යොදාගන්නේ. ඒක බීජපත්‍රී ශාක වල විසිරුණු සනාල කලාප තියෙන්නේ. right. එහෙනම් බලන්නකෝ කැම්බියම පටක තියෙන්න බෑයි එකට. කැම්බියම හා සනාල පටක කැම්බියමත් එකිනෙක ස්පර්ශ වෙන්න බෑයි. කැම්බියමත් එකිනෙක ස්පර්ශ වෙන්න බෑයි පුතේ හරියට. අරගොල්ලොන්ගේ එහෙම නෑනේ. ඒක බීජපත්‍රියගේ නැහැනේ. ඒක නිසා මේකෙදි ග්‍රාහකයා හා අනුජයේ සංගත විය යුතු අතර ග්‍රාහකයා හා අනුජයේ සංගත විය යුතු අතර ඒ වගේම එහෙනම් කැම්බියම හා සනාල පටක කැම්බියම වගේම right කැම්බියම වගේම සනාල පටක එකිනෙක ස්පර්ශ වෙන්න ඕනේ. හරි. කැම්බියම වගේම කැම්බියම් පටකේ වගේම සනා මැදින් පිහිටලා තියෙන කැම්බියම සහ වටේට තියෙන අර සනාල කලාප මේ දෙක හරියට ස්පර්ශ වෙන්න ඕනේ. ඒක එකම කාටකේ කට්ටිය එකට ටච් වෙන්න ඕනේ, ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට මේ ක්‍රියාවලිය හරියට සිදු වෙන්නේ. එහෙනම් මෙහිදී ග්‍රාහකයා හා අනුජයේ සංගත විය යුතු අතර ග්‍රාහකයා හා අනුජයේ සංගත වෙන්න ඕනේ පුතේ. මෙහිදී ග්‍රාහකයා හා අනුජයේ සංගත විය යුතු අතර මේ බලන්නකො. ඇඳලා බලමුකෝ. දුවල පුතාලට මතක නැත්නම් ඒක පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නකෝ. right. හරිනේ. ඔන්න බලන්න. හරිනේ. සෛලම ප්ලෝයම කැම්බියම පටක. ඉතින් මේ වාගේ එකකට මේ වගේ කෙනෙක්ම සෙට් වුණාම හරියට මේ බලන්න මේගොල්ලෝ එතකොට කැම්බියම හා මේ ත්‍රිකෝණනේ මේ ත්‍රිකෝණයක් හැඩය පොඩ්ඩක් වෙනස් වුණා. සෛලම ප්ලෝයම එතකොට මෙන්න මේ කැම්බියම පටක හා අනිත් මෙන්න මේ සනාල පටක එකිනෙක ස්පර්ශ වෙන්න එපැයි. ඒක නිසා මේ වගේ කෙනෙක්ම තමයි මෙතෙන්ට මැදට ඇවිල්ලා හරියට ටච් වෙන්නේ. මේ වගේ තවත් මේ වගේ රවුමක් කියලා හිතන්න මේ ලක්ෂණම මෙහෙම තියෙන. මේ වගේ කැම්බියම සහ සනාල පටක තියෙන කට්ටිය ත්‍රිකෝණ බෝල බෝලෙට ත්‍රිකෝණයට ත්‍රිකෝණ මේ මැද රවුම අන්න ඒවා හරියට නමුත් ඒක බීජපත්‍රය වල එහෙම පිහිටලා නැහැනේ. සනාල කලාපත් විසිරුණේ වන තියෙන්නේ. කැම්බියමක් පේන්න තිබ්බේ නැහැනේ. සනාල කලාප විසිරුණු සනාල කලාපනේ තිබ්බේ. එතකොට කොහොමද ඒවා හරියට ස්පර්ශ වෙන්නේ? එහෙනම් ඒක බීජපත්‍රී අතර සිදු වෙන්නේ නැහැ මොකද්ද? බද්ධ කිරීම සිදු කරන්නේ. ද්විබීජපත්‍රී ශාක අතරයි බද්ධ කිරීම සිදු කරන්නේ. එහෙනම් මෙහිදී ග්‍රාහකයා හා අනුජයේ සංගත විය යුතුයි පුතේ. ග්‍රාහකයා හා අනුජයේ සංගත විය යුතුයි පුතේ. ඒ වගේම කැම්බියම හා සනාල පටක එකිනෙක ස්පර්ශ විය යුතු බැවින් කැම්බියම සහ සනාල පටක එකිනෙක ස්පර්ශ වෙන්න ඕන බැවින් පුතේ කවුරු අතරද? ද්විබීජපත්‍රී ශාක අතර පමණක් බද්ධ කිරීම සිදුවේ. බලන්න
කැම්බිය මහා සනාල පටක එකිනෙක ස්පර්ශ විය යුතු බැවින් ද්විබීජ පත්‍රී ශාක අතර පමණයි පුතේ බද්ධ කිරීම සිදුවේ. ද්විබීජ පත්‍රී ශාක අතර පමණයි බද්ධ කිරීම සිදු වෙන්නේ. හොඳයි අපි ඉදිරියට යමු. එතකොට අපි බලමු අනුජයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. රිකිල්ලක් අනුජයක් කියන්නේ රිකිල්ලක් නැත්නම් අංකුරයක්. රිකිල්ලක් එහෙම නැත්නම් අංකුරයක්. අනුජයක් කියන්නේ අනුජය කියන්නේ රිකිල්ල නැත්නම් අංකුරය. පැලුම් රිකිලි බද්ධයකදී නම් රිකිල්ලක්. අංකුර බද්ධයේදී නම් අංකුරය. අංකුර බද්ධ ආකාර අපි දන්නවනේ. පැච් බද්ධය, එච් බද්ධය, ටී බද්ධය, අංකුර බද්ධ ක්‍රම. පැලස්තර බද්ධය, එච් බද්ධය, ටී උඩුකුරු බද්ධය, ටී යටිකුරු බද්ධය, අංකුර බද්ධ ක්‍රම. රිකිලි බද්ධ ක්‍රම නේද? පැලුම් රිකිලි බද්ධය නේද? අපි බද්ධ ක්‍රම ජීහුවා බද්ධය නේද? පැති බද්ධය, සෑදල බද්ධය, කිරුළු බද්ධය, බද්ධ ක්‍රම ගොඩක් ගැන අපි කතා කරනවා. මේකෙදිත් ඒ බද්ධ ක්‍රම ගැන දුර්ලභ පුතාලත් එක්ක ඉගෙන ගන්නවා. දුර්ලභ පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. හොඳයි. එහෙනම් බලන්නකෝ. හරි. එහෙනම් අනුජයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු. අනුජය ලබා ගන්නා මෞෂාකයක තිබිය යුතු ලක්ෂණ. අනුජයක් ලබා ගන්නෙත් මෞෂාකයකින්. දැන් අපි කජු ශාකයක් ගත්තොත් මේ රිකිලි කපා ගන්නේ බලන්න. මේ කජු ගස්වල රිකිලි තියෙනවනේ මේ විදිහට. මෙන්න මේ රිකිලි තමයි මේ අපි කපා ගන්න මේ රිකිලි. මේ රිකිලි දළු දාන අවස්ථාවේ තියෙන්න බෑ. ප්‍රජනක අවස්ථාවේ තියෙන්න බෑ වරදක. මෙන්න මේ රිකිලි තමයි අපි කපා ගන්න. මේ රිකිලි කපා ගන්න. මේ විදිහට රිකිලි දාලා තියෙන මෙන්න මේ රිකිලි තමයි අපි කපා ගන්න. මේ රිකිලි මෙව්වා. මෙන්න මේ රිකිලි තමයි අපි කපා ගන්න. තව දැන් රිකිලි බද්දේදී මේ ශාක අතු තියෙන මේ අතු වල තියෙන රිකිලි. මෙන්න මේ රිකිලි කපා ගන්න. දැන් රිකිල්ලක් එතනින් මම වෙන් කරලා ගත්තොත් එයා හොඳට ඔහම බඩ් එකක් තියෙනවා නෝවාගේ. රිකිල්ලක්. මෙතන අර අංකුර තියෙන ඇතුළට නිරා ගිහිල්ලා මෙහෙම ඇතුළට නිරා ගිහපු අංකුර තියෙනවා පිපිරීම් වගේ තැන්වල. හොඳට වර්ධ මේ කොළ පාටට තියෙන මේ මෙතන හොඳට රුබු පාටට හොඳට තියෙනනේ පොට්ටු වගේ සංචිත ආහාර තියෙන මේ තැන් වලින් තමයි මේ අංකුර හට ගන්න පුළුවන් තැන් මේ. මේ වගේ බඩ් එකක් විදිහට හොඳට තියෙන. මෙයා තමයි දෙපැත්ත රැහැලා කූඤ්ඤයක් විදිහට අපි අර මේ ග්‍රාහක ශාකයට ඇතුල් කරලා වෙලීම සිද්ධ කරනවා. එතකොට මෙන්න මෙයාගේ ලක්ෂණ සහිත තමයි ශාකය. මීට පහලින් ඉන අතුර කියලා ඔක්කොම අයින් කරනවා. මෙන්න මෙයාගේ ලක්ෂණ සහිත කෙනෙක් තමයි අපිට ඕනේ වෙන්නේ. අනුජේ ලක්ෂණ සහිත කෙනෙක් තමයි අපිට ඕනේ වෙන්නේ. හරි? රයිට්. හොඳයි. එතකොට දරුවනේ එහෙනම් අනුජයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු බලන්න. අනුජයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු කතා කරද්දී පුතේ අනුජය ලබා ගන්නා මෞෂාකයක තිබිය යුතු ලක්ෂණ විශේෂයෙන්. අනුජය ලබා ගන්නා මෞෂාකයක තිබිය යුතු ලක්ෂණ. බලමු. අනුජයක් එම මේ දැන් ඔය කිව්වේ මේ රිකිලි බද්දේ දැන් අංකුර ලබා ගන්න ඒවත් තියෙනවා. මේ යාන්තමින් වර්ධනය වන අංකුරයක් සහිත පොත්තක් මේ පොඩි අංකුරයක් තියෙන පොත්තක් අරන් වෙනත් ශාකයකට අපි ග්‍රාහක ශාකයට බද්ධ කරන්නේ මේ පොත්ත ග්‍රාහක ශාකයේ මේ ආකාරයට විස්කම්භය සහිත කැපුමක් යොදලා මේ පොත්ත අර කැපුම තුළට ඇතුල් කරලා තද වෙන්නේ පහළ සිට ඉහළට මේකත් වෙලීම සිද්ධ කරනවා. පහළ සිට ඉහළටයි වෙලන්නේ. හරි. වර්ධනය වුණාට පස්සේ ආ වෙනම මෞෂාකයෙන් වෙන් කරලා අරන් හදන්න පුළුවන්. හරි. අනේ මේක වර්ධනය වෙන්න අරින්න පුළුවන් යටින් කපලානේ තියෙන්නේ අපි අරකේදී වගේ මේකෙදී මෞෂාකයෙන් වෙන් කරන්නේ නැහැ බද්ධ කිරීමේදී අර ග්‍රාහකයටම සම්බන්ධ මේ ග්‍රාහකයට සම්බන්ධ කරන්නේ සෝරි අර අතු බැඳීමේදී තමයි වෙන් කරන්නේ මෞෂාකයෙන් මෙයා ග්‍රාහකයටමයි සම්බන්ධ කරන්නේ එයාට අර ග්‍රාහක ශාකයේ මෞෂාකය කියලා කීයටත් ඒ කියන්නේ ග්‍රාහක ශාකය මෙයාගේ ලක්ෂණ ඊට පස්සේ අපිට උඩින් කපලානේ තියෙන ශාකයේ උඩින් කපලා තියෙන්නේ හරි උඩින් කපලා තියෙන එක නිසා ග්‍රාහකයේ ලක්ෂණ තමයි අවශ්‍ය වෙන්නේ මේකෙත් ශාකයේ අර යට මේ දැන් මෙයා සම්බන්ධ කරලා තියෙන්නේ මේ ග්‍රාහකෙට නෙමෙයි මේ ග්‍රාහකයට මේ සම්බන්ධ කරලා තියෙන ග්‍රාහක ශාකය කපලා තියෙන්නේ යටින් කපලා උඩින් කපලා තියෙන ග්‍රාහක ශාකය දැන් මේක පෝච්චිය නම් මේ පොළොව මට්ටමේ ඉඳන් එයා මේ සෙන්ටිමීටර් 20ක් විතර 25ක් උඩින් කපලා තියෙන මේ සිරස් කැපුමක් යොදලා පහළට සෙන්ටිමීටර් 5ක් ගැඹුරට සිරස් කැපුමක් යොදලා තමයි ඒ කැපුම තුළට තමයි මේ අනුජය ඇතුල් කරලා තියෙන්නේ. ඉතින් අංකුර බද්දේදීත් එහෙමයි මේ අංකුරය ශාකේ දැන් මේ විදිහට ශාකේ මේ ග්‍රාහක ශාකේ මේ පොත්තක් අයින් කරලා එතන තමයි ඇතුල් කරන්නේ ඒක. පහළ සිටියල්ද.
ඉතින් මෙයාගේ ලක්ෂණ සහිත ශාකයක් තමයි අපිට බෝ කරගන්න ඕනේ අන්තිමට. අනුජය මේ අංකුරේ දාපු අංකුරේ නැත්නම් අංකුරේ ලක්ෂණ සහිත දාපු ලක්ෂණ සහිත ශාකයක් තමයි ඕන වෙන්නේ. එහෙනම් අපි දැන් අහන්නේ මොකද්ද? අනුජයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු. අනුජය ලබා ගන්නා මව් ශාකයක තිබිය යුතු ලක්ෂණයි කතා කරන්නේ. අනුජය ලබා ගන්නා මව් ශාකයක තිබිය යුතු ලක්ෂණයි කතා කරන්නේ. අනුජයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැනයි දරුවනේ අපි කතා කර ඉන්නේ. එතකොට දරුවනේ අනුජය ලබා ගන්නා මව් ශාකයක තිබිය යුතු ලක්ෂණ බලමු. 1 වැඩි අස්වැන්නක් ලබා දෙන්න ඕනේ පුතේ. එතකොට මෙන්න මේ මූල මණ්ඩලයක් සහිත ග්‍රාහක ශාකයේ මේ බලන්නේ මූල මණ්ඩලයක් සහිත ග්‍රාහක ශාකයේ ගත්තාම අපි දැන් පැලුම් රිකිලි බද්ධයකදී නම් මෙයා මූල මණ්ඩලය මේ තියෙන පෝච්චි එක නැත්තම් අපි මේ හිතුව මේ තියෙන පෝච්චි එක නැත්තම් බඳුනක තියෙන පොලිතින් බඳුනක තියෙන මූල මණ්ඩලයක් සහිත ශාකය. එතකොට මූල මණ්ඩලයක් සහිත ග්‍රාහක ශාකයේ අපි මේ පොළොව මට්ටමේ ඉඳන් මේ සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් මේ හරි මේ එතන ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් මේ තිරස් කැපුමක් යොදලා මේ උඩ කොටස ශාකයේ තිරස් කැපුමක් දාලා අයින් කරනවා. තිරස් කැපුමක් දාලා අයින් කරනවා. හරි. ඊට පස්සේ තිරස් කැපුමක් දාලා අයින් කළා. මේ තිරස් කැපුම යොදපු තැනින් පහළට සෙන්ටිමීටර් 5ක් විතර ගැඹුරට හරි මැදින් වෙන්වන විදිහට සිරස් කැපුමක් යොදනවා. මේ හරි මැදින් වෙනවල සිරස් කැපුමක් යොදනවා. යොදලා අපි අර කපාගත්ත රිකිල්ල දෙපැත්ත කූණ්‍යක් ආකාරයට රැහැලා මෙන්න මේ සිරස් කැපුම තුළට ඇතුල් කරනවා හරියටම. ඇතුල් කරලා මේක පහළ සිට ඉහළට වෙලීම සිද්ධ කරනවා. එතන මෙයා තමයි අනුජය. මූල මණ්ඩලයක් සහිත ශාකය තමයි ග්‍රාහකය. ඉතින් මෙන්න මේ අනුජයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු කතා කරන විශේෂයෙන්ම මේ අනුජය ලබා ගන්නා මව් ශාකයේ තිබිය යුතු ලක්ෂණ. අනුජය ලබා ගන්න ශාකයකින් අනුජයක් කපා ගන්න. අනුජය කපා ගන්න නැත්නම් අංකුරයක් ලබා ගන්න. රකිල්ල හරි අංකුර හරි ලබා ගන්න. එතකොට එහෙනම් අනුජයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු අනුජය ලබා ගන්නා මව් ශාකයක තිබිය යුතු ලක්ෂණ පුතේ බලන්න වැඩි අස්වැන්නක් ලබා දෙන කෙනෙක් වෙන්න ඕනේ. දැන් ග්‍රාහක ශාකය අපි වල්ලම්බ එකක් නිගන්නවා කිව්වේ මූල මණ්ඩලයක් සහිත පැතුණු ශාකය වල්ලම්බ ශාකයක්. අපි ඒකට බද්ධ කරන්නේ හොඳ අස්වැන්නක් දෙන එක රටාඹ එකක් නැත්නම් විලාට් එකක් කරත්ත කලම්බන් එකක්. එයා වසර අවුරුද්දට කන්න දෙකකදී දැන් වල්ලම්බ ශාකය එක කන්නකදී තමයි අස්වැන්න දෙන්නේ. නමුත් අර මේ කරත්ත කලම්බන් එක වසරකට අස්වැන්න අවස්ථා දෙකකදී දෙනවා. කන්න දෙකේදීම අස්වැන්න ලබා දෙනවා. ගුණාත්මක අස්වැන්න තියෙන. හොඳම රසවත්. ඒ කියන්නේ බද්දාඹ පැලයක් ගේන්නේ ගෙදරට. නර්සරි එකකින් පැලතවණකින් බද්ද පැලයක් ගෙනලා ගේ ඉස්සරහා හිටවන් තියෙන අඹ කණ්ඩ. කරත්ත කලම්බන් විලාට කොහොමද විලාට ගහේ අඹ කරත්ත කලම්බන් ගහේ අඹ රටාඹ ගහේ අඹ කොහොමද මීපැණි වගේ මතක් වෙනකොටත් කටට කෙලවනවා නේද? ඈ ඉතින් අඹ කවුද අඹ කන්න අකමැති කියන්නකෝ. අකමැතියි මම නම් හිතන්නේ ඇති කියලා අඹ කන්න. ඒ තරම් රසවත් කෑමක් අඹ. හොඳට ඉදිච්ච කරත්ත කලම්බ ගෙන ගෙඩියක් කොහොමද? එහෙම නැත්නම් අඹ ගෙඩියක් අපි පැහිච්ච අඹ ගෙඩියක් කපලා ලුණු මිරිස් දාලා කට්ටිය කැමති නේ ටේස්ට් අඹ එකක් කන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ අඹ ගත්තාම පුතේ අර වල් අඹ ශාකයක් අපි කියන සාමාන්‍ය අඹ එකක් එයා එක කන්නේක විතරක් අස්වැන්න දෙන. එයා තමයි ග්‍රාහක ශාකයේ විදිහට යොදාගන්නේ. මූල මණ්ඩලයේ සහිත ශාකයේ විදිහට. එයාගේ අර පොළොව මට්ටමේ දැන් සෙන්ටිමීටර් 20ක් 25ක් එළින් ශාකයේ තිරස් කැපුමක් යොදලා ශාකයේ තිරස් කැපුමක් යොදලා නැවත තිරස් කැපුම යොදලා ශාකයේ දෙකට වෙන වෙන විදිහට හරි මැදින් සිරස් පැලුමක් යොදලා සෙන්ටිමීටර් 5ක් විතර ගැඹුරට එයාට තමයි අර කපා ගන්න අනුජය නැත්නම් රිකිල්ල මේ වාගේ බඩ් එකක් තියෙන හොඳට පිරිණු සංචිත ආහාර තියෙන. මතක තියාගන්න මේ රිකිල්ල දළු දාන අවස්ථාවේ කපා ගන්න නෑ ප්‍රජනක අවස්ථාවේ කපන්නේ වර්ධන අවධියක තියෙන රිකිල්ලක් වෙන. මේ බඩ් එකේ වටේට අර කිහිපයක් අංකුර තියෙනවා ලස්සනට ඇතුළට නිරා ගිහිල්ලා ඇතුළට නිරා ගිහිල්ලා තියෙනවා. රයිදුඹුරු පාට මේක හොඳ බඩ් එකක් වගේ පිරලා තියෙනවා. මෙන්න මෙයා රිකිල්ල කපාගෙන පැන්සලක් තරම් විශ්කම්බේ ග්‍රාහක ශාකයත් එහෙමයි විශ්කම්බේ කඳේ. එතකොට මේකේ මෙහෙම දෙපැත්ත රැහැලා කූණ්‍යක් ආකාර සකස් කරලා මැද පලාගත්ත සෙන්ටිමීටර් 5ක් පමණ පහළට ගැඹුරට පලාගත්ත ඒ පැලුම තුලට මේක ඇතුල් කරලා ඒ සංදිය හොඳින් පහළ සිට ඉහළට වෙලීම සිද්ධ කරනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ කාගේද? මේ රිකිල්ල නැත්තම් මේ අනුජය කපාගත්තේ අපි මතක තියාගන්න ගුණාත්මක අස්වැන්නක් ලබා දෙන පෙර කන්නේ ඵල දැරු කන්න දෙකේදීම අස්වැන්නදම සොඳ අස්වැන්නක් තියෙන සරුසාර ශාකයක් මේ රිකිල්ල ලබාගත්ත අනුජය ලබාගත්ත මව් ශාකේ. ඒකයි කියන්නේ දරුවනේ. මොකද කියන්නේ? අනුජයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු අනුජය ලබා ගන්නා මව් ශාකයේ තිබිය යුතු ලක්ෂණ. එහෙනම් මතක තියාගන්න. වැඩි අස්වැන්නක් ලබා දීම. වැඩි අස්වැන්නක් ලබා දෙන්න ඕනේ. අස්වැන්නේ ගුණාත්මය වැඩි වෙන්න ක්වලිටි එක වැඩි වෙන්න ඕනේ. කොහොමද කරත්ත කලම්බ ගෙඩියක රස, විලාට් ගෙඩියක රස කොහොමද මීපැණි වගේනේ? ඇඹුලුත් නෑ. ඉතින් මේ තැහිච්චාමත් කන්න පුළුවන් ඉදිරියක් කොහොමත් රසයි. එහෙනම් එයා වැඩි අස්වැන්නක් ලබා දීම,
වැඩි අස්වැන්නක් ලබා දෙන ශාකයක් වෙන්න ඕනේ. යාගෙන් තමයි අනුජයක් ලබා ගන්න. එහෙම නැත්නම් අපි රිකිල්ලක් නැත්නම් මොකද්ද අංකුරයක් ලබා ගන්න බද්ධ කරන්න. අස්වැන්නේ ගුණාත්මය වැඩි වෙන අර කැටාඹ එකක්නේ. මේක එක්කෝ රටාඹ එකක් හොඳ කරත්ත කලම්බන්න එකක් හොඳ සුපිරි විලාට් එකක් ගෙවල් වල බද්ධ පැල ගෙනලා හිටවගෙන තියෙන්නේ. තිරසාර අස්වැන්නක් ලබා දෙන්න. අන්න බලන්න. ඒ කියන්නේ මේ කන්නේ දීලා ඊළඟ කන්නේ දෙන්නේ නැහැ අවුරුදු ගාණක් ගිහිලා දෙන්නේ. එහෙම නෙවෙයි අකණ්ඩ. ඒ තිරසාර තිරසාර අස්වැන්නක් ලබා දෙන්න ඕනේ. අවුරුද්දට කන්න දෙකක් එකපාරක් දීලා ඊළඟ කන්නේ දෙක. දිගට මේ අස්වැන්න ඒ විදිහටම අකණ්ඩව තිරසාර අස්වැන්නක් ලබා දෙන්න ඕනේ. අඹ හැදෙනවා. හැම කන්නේකම අවුරුද්දට දෙසරයක් අඹ හැදෙනවා. වැක්කිරෙන්න අඹ හැදෙනවා කියන්නේ තිරසාර අස්වැන්නක් ලබා දෙන. රෝග හා පලිබෝධ වලට ප්‍රතිරෝධී වෙන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ කාටද? එයා රෝග හා පලිබෝධ වලට ප්‍රතිරෝධී වෙන්න ඕනේ පුතේ. තේනවද පුතේ? එයා රෝග හා පලිබෝධ වලට ප්‍රතිරෝධී වෙන්න ඕනේ පුතේ. ඒ වගේම ශීඝ්‍ර හා අඛණ්ඩ වර්ධන විලාසයක් තියෙන්න ඕනේ. යා. ශීඝ්‍ර හා අඛණ්ඩ වර්ධන විලාසයක් තියෙන්න ඕනේ. අනුජය විදියට තෝරගන්න කියලා. ග්‍රාහකයේ සමග අනුජය අසංගතියක් නොපෙන්වීම. උද්භිත විද්‍යාත්මකව සමාන ශාක අතර තමයි බද්ධ කිරීම සිදු කරන්නේ. එහෙනම් එයා ග්‍රාහකයා සහ අනුජ අතර අසංගතියක් පෙන්වන්න හොඳ නෑ ග්‍රාහකයාත් එක්ක. හරි අසංගතියක් තියෙත් මේක සාර්ථක වෙන්නේ බද්ධය. හොඳ ග්‍රාහකයේ සමග අනුජයේ අසංගතියක් නොපෙන්වීම පෙර කන්නේ ඵල දරූ ශාකයක් වීම. අවසන් වශයෙන් එයා පෙර කන්නේ ඵල දරලා තියෙන ශාකයක් වෙන්න ඕනේ. එවැනි ශාකයකින් තමයි අපි අනුජ කපා ගන්න. ඒ කියන්නේ රිකිල් නැත්තම් අංකුර ලබා ගන්න අන්න එවැනි ශාකයකින්. පටගාලා බලයන් හිටියේ. අනුජයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු අනුජය ලබා ගන්න මව් ශාකයේ තිබුණු ලක්ෂණ පටගාලා බලයන්. වැඩි අස්වැන්නක් ලබා දීම විස්තර කරන්න පුළුවන් දැන් එයා රූල් දෙක තුනක්. අස්වැන්නේ ගුණාත්මය වැඩි වීම විස්තර කරන්න පුළුවන් රූල් දෙක තුනක්. තිරසාර අස්වැන්නක් ලබා දීම. නිකන් ඒක විතරක් ලියලා විලා රචනා ප්‍රශ්නේ හරි කියලා ලියන්න එපා. මේකේ පැහැදිලි කරන්න කිව්වොත් මේ කරුණ නම් කළා රූල් දෙක තුනක් ඒ කරුණ අදාළව ලියන්න ඕනේ. ඊළඟට රෝග හා පලිබෝධ වලට ප්‍රතිරෝධී වීම. පහ ශීඝ්‍ර හා අඛණ්ඩ වර්ධන විලාසයක් තියෙන්න ඕනේ යාගේ. එයාගේ ශීඝ්‍ර හා අඛණ්ඩ වර්ධන විලාසයක් තියෙන්න ඕනේ දරුවනේ. ඒ වගේම ග්‍රාහකයේ සමග අනුජයේ අසංගතියක් නොපෙන්වෙන. මෙයා අසංගතියක් පෙන්වන්න බෑ ග්‍රාහකයේ සමග අනුජයේ අසංගතියක් නොපෙන්වීම. ඒ වගේම පෙර කන්නේ ඵලදරූ ශාකයක් වෙන්න ඕනේ යා පුතේ. එයා පෙර කන්නේ ඵලදරූ ශාකයක් වෙන්න. කලින් ඵල හටගත්ත ශාකයක් වෙන්න ඕනේ. රයිට්. අපි බලමු ග්‍රාහකයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු. අර අනුජය නැත්තම් රිකිල්ල නැත්තම් අපි අංකුරය සම්බන්ධ කරන ශාකය මූල මණ්ඩලයක් සහිත ශාකය තමයි ග්‍රාහක ශාකය කියන්නේ. හරි. එතකොට එහෙනම් බලමු හොඳින් පැතුරුණු සහ ගැඹුරට විහිදුණු මූල මණ්ඩලයක් තියෙනවා. අන්න බලන්න. එයා හොඳින් පැතිරුණු සහ ගැඹුරට විහිදුණු මූල මණ්ඩලයක් තිබීම. විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීම. රෝග හා පලිබෝධ වලට ඔරොත්තු දීමේ හැකියාව අනුජය සමග අසංගතියක් නොපෙන්වීම පුතේ. බලන්න පුතේ ග්‍රාහක ශාකය අපි අර බද්ධ කරන්න දැන් බද්ධ කරන්න කලින් මේ ග්‍රාහක ශාක පිළිල කරන්න ඕනේ. හිතන්නකෝ දැන් මට නියම වෙනවා කජු පැල 2000ක් බද්ධ කරන්න. මං කජු පැල 2100ක් විතර කජු බීජ අරගෙන පොලිතින් බඳුන් වල තවන් දානවා. ක්‍රමානුකූලව ජලයේ පොහොර සපේනවා. මං ජලයේ පොහොර සපේලා ඒ සාමාන්‍ය මට්ටමට අර අපි කියන්නේ පැන්සලක් තරම් උසට පැන්සලක තරම් මේකේ කඳේ මේ ඝනකමට නේද ප්‍රමාණයේ පැන්සලක ප්‍රමාණයකට මේක වර්ධනය වුණාට පස්සේ මං ක්‍රමානුකූලව ජලයේ දෑම පොහොර දැමීම අඩු කළා සතියක් දෙකක් වෙනකොට ඔන්න මෙයා බද්ධ කරන්න සුදුසු විදියට හරි ගස්ව ගන්නවා. මෙයා මම මේ පැල ටික දැල් ගෘහයක් ඇතුළේ නෙට් හවුස් එකක් ඇතුළේ තමයි හදන්නේ. ඉතින් හදලා ඔන්න නියම ගානට වර්ධනවට පස්සේ අපි කජු පැල ටික මේ ඒ පැල තමයි ග්‍රාහක ශාක විදිහට දාගන්නේ. අන්න ඒ ආසන්නයේ තියෙන තවත් වෙනත් කජු අත්තකින් අපි අර කියපු ලක්ෂණ සහිත ගුණාත්මක ලක්ෂණ සහිත කජු රිකිලි කපන් එනවා. දැන් අද උදේ බද්ධ කරනවා නම් කලින් දවසේ හවස කපලා රිකිලි කපලා තෙත ගෝණියක දාලා උතලා තියන්න ඕනේ. පහුවදා උදේට ඇවිල්ලා ඒක අරගෙන අර ඒ රිකිල්ල දෙපැත්ත රහලා ශාකයේ දෙපැත්ත කූණ්‍ය එක ආකාරයට ඉවත් කරලා අර ග්‍රාහක ශාකයේ කියන්නේ බඳුනේ තියෙන බඳුනේ පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් කියලා ශාක කඳ තිරස් කැපුමක් කපලා නැවත පහළට සිරස් පැඩුමක් සෙන්ටිමීටර් 5ක් විතර ගැඹුරට දාලා මේ ග්‍රාහකය තුළට මේ රිකිල්ල නැත්තම් අනුජය ඇතුල් කරලා පහළ සිටිහෙට
වෙලීම කරලා අපි පොලිතින් ආවරණයක් දාන්න පුළුවන් මේකට ඕන. හරි. හරි. එතකොට එහෙනම් අපි දැන් කතා කරන්නේ ග්‍රාහකයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු. එහෙනම් ග්‍රාහකයක් ලබා ගන්නා මව් ශාකයක තිබිය යුතු ලක්ෂණ යටතේ. හරි. ග්‍රාහකයක් ලබා ගන්නා මව් ශාකයක තිබිය යුතු ලක්ෂණ. හොඳින් පැතුරුණු සහ ගැඹුරට විහිදුණු මූල මණ්ඩලයක් තියෙන්න ඕනේ අංක 1. මොකද පුතේ අංක 1? හොඳින් පැතුරුණු සහ ගැඹුරට විහිදුණු මූල මණ්ඩලයක් තිබීම. එයා හොඳින් පැතුරුණු සහ ගැඹුරට විහිදුණු මූල මණ්ඩලයක් සහිත වෙන්න ඕනේ පුතේ. හොඳින් පැතුරුණු සහ ගැඹුරට විහිදුණු මූල මණ්ඩලයක් තියෙන්න ඕනේ. ඒ වගේම විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීම. විවිධ පරිසර තත්ත්වයන්ට යා ඔරොත්තු දෙන්න ඕනේ. විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න ඕනේ. රෝග හා පලිබෝධ වලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්න ඕනේ පුතේ යාට. රෝග හා පලිබෝධ වලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්න ඕනේ පුතේ යාට. ඒ වගේම එයා අනුජය සමග අසංගතියක් පෙන්වන්න බෑ. ඒ කියන්නේ උද්භිත විද්‍යාත්මකව සමාන වෙන්න ඕනේ පුතේ. එකම කුලයේ ශාක අතර තමයි එකම කුලයේ වෙනත් විශේෂ අතරයි බද්ධ කිරීම සිදු වෙන්නේ. ඒ වගේම ද්විබීජපත්‍රී ශාක උද්භිත විද්‍යාත්මකව සමාන ලක්ෂණ සහිත වෙන්න ඕනේ. මේක අනුජයත් එක්ක නැත්නම් රිකිල නැත්නම් අංකුරයත් එක්ක අසංගතියක් පෙන්වන්න බෑ පුතේ. සංගතියක් වෙන්න ඕනේ. එහෙම වුණොත් බද්ධය අසාර්ථක වෙනවා. බද්ධ කිරීම සාර්ථක වෙන්න නම් උද්භිත විද්‍යාත්මකව සමාන ශාක යොදා ගන්න ඕනේ. මේ යොදා ගන්නා ග්‍රාහකයේ අනුජයත් එක්ක අසංගතියක් පෙන්눔 කරන්න බෑ. හොඳයි පුතේ නම් මේ කොටසෙන් අපි ඕගොල්ලොත් එක්ක කතා කරා දුවේ පුතේ විශේෂයෙන්ම අතු බැඳීමේ වාසිය අවාසි ගැන කතා කරා පුතේ. ඊට පස්සේ බද්ධ කිරීම පටන් ගත්තා. බද්ධ කිරීම කියන්නේ මොකක්ද කියලා සාර්ථකව දුවල පුතාලත් එක්ක කතා කරා. බඩින් එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ විශේෂයෙන්ම බද්ධ කිරීමේදී ශාක කොටස් ශාකයක කොටස් දෙකක් නැත්නම් ශාක දෙකක් එකට සම්බන්ධ කරලා නව ශාකයක් විදිහට වර්ධනය කර ගැනීම තමයි බද්ධ කිරීම කියලා කිව්වා. බද්ධ කිරීම සිදු කරන්නේ උද්භිද විද්‍යාත්මකව සමාන ශාක අතර කියලා කිව්වා. විශේෂයෙන්ම එකම කුලයේ ශාක අතර කිව්වා. එකම කුලයේ වෙනත් විශේෂ අතර සිදු කරන්න කිව්වා. බද්ධ කිරීම සඳහා යොදාගන්නේ ද්විබීජපත්‍රී ශාක පමණයි කිව්වා. ඒකට හේතුව තමයි මේ වගේ සනාල කලාප ස්පර්ශ වෙන්න ඕනේ පුතේ. ඒක බීජපත්‍රි වල විසිරුණු සනාල කලාප තියෙන්නේ. සනාල කැම්බියම තියෙන්න ඕනේ ස්පර්ශ වෙන්න මේ වගේ. ඉතින් ද්විබීජපත්‍රි වල සනාල කැම්බියමක් තියෙනවා. වෙන් වෙන් වශයෙන් සෛලම සහ ප්ලෝයම වශයෙන් සනාල පටක පිහිටලා තියෙනවා. ඒක නිසා මේවා නිවැරදිව ස්පර්ශ වෙන්න පුළුවන්. එහෙනම් පුතේ බද්ධ කිරීම සිදු වෙන්නේ ද්විබීජපත්‍රි ශාක අතර පමණයි. ඒක බීජපත්‍රි ශාක අතර පවතින්නේ නැහැ කිව්වා. එහෙනම් මේ බද්ධ කිරීම සඳහා සුදුසු අනුජයක් තෝරා ගන්නකොට ඒ අනුජයේ අයත් මව් ශාකයේ තිබිය යුතු ලක්ෂණ කතා කරා පුතේ. ඒ වගේම සුදුසු ග්‍රාහකයක් තෝරා ගැනීමේදී ඒ ග්‍රාහකයා අයත් මව් ශාකයේ තිබිය යුතු ලක්ෂණ ගැන කතා කරා දුවේ පුතේ. හොඳයි පුතේ ඊළඟට ඉතිරි කොටස් ටික අපි ඕගොල්ලන්ට මේකේ ඊළඟ කොටසින් බලාපොරොත්තු වෙනවා පුතේ. බද්ධ කිරීමට අදාළ බද්ධ කිරීමේ ක්‍රම ටික දුවල පුතාලත් එක්ක කතා කරන්න සාර්ථකව. හොඳයි දුවේ.